තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මෙහෙණින් වහන්සේ ආදරණීය දරුදැරියනි මූලික පිරිවෙනේ පස්වන ශ්‍රේණියට අදාළ විද්‍යාව පාඩම් මාලාවේ තුන්වන විද්‍යාව පාඩම ආලෝකයට සම්බන්ධ පාඩම අපි ඒක නම් කරලා තියෙන්නේ ප්‍රකාශ විද්‍යාව හා සම්බන්ධ සංසිද්ධි. මේ මාතෘකාව තමයි මේ වන විට අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඒතර අවසාන කොටසේදී අපි ආලෝක වර්තනය කියන කොටස සාකච්ඡා කෙරුවා. ආලෝක වර්තනය වීදුරු කුට්ටියක් තුලින් සිදුවන ආලෝක වර්තනය අපි කතා කෙරුවා. ඊට අමතරව අපි ප්‍රිස්මයක් තුලින් සිදුවන ආලෝක වර්තනය කතා කෙරුවා. අපි කිව්වා වීදුරු කුට්ටියක එක් මුහුණතකට ආනතව ආලෝක කදම්බයක් එල්ල කෙරුවොත් කිරණයක් එල්ල කෙරුවොත් ඒක වීදුරු කුට්ටිය තුලින් වර්තනය වෙලා ගමන් කරාට අවසාන නිර්ගත කිරණයේ මුල් පතන කිරණයත් එක්ක දිශාවේ වෙනසක් හටගන්නේ නැහැ. අපගමනයට ලක් වෙන්නේ නැහැ වෙන විදිහකින් කියනවා. කිරණේ විස්ථාපනයක් පමණයි වෙන්නේ. හැබැයි ප්‍රිස්මයක් කරා ඒක වර්ණ ආලෝක කිරණයක් වර්තනයට සැලසුවොත් මුල් පතන කිරණයත් අවසන් නිර්ගත කිරණයේ ගමන් දිශා අතර පැහැදිලි වෙනසක් තියෙනවා. අපගමනයකට ලක් වෙනවා. සුදු ආලෝක කදම්බයක්, සුදු ආලෝක කිරණයක් ප්‍රිස්මයක එක් මූණතකට ආන්ත වෙල්ල කෙරුවොත් එය ප්‍රිස්මයෙන් වර්තනය වෙලා වර්ණ හතට විභේදනය වෙලා ප්‍රිස්මය අනෙක් පසින් අපිට ලැබෙනවා. අපි ඒකට කිව්වා සුදු ආලෝකයේ අපකිරණයට ලක් කිරීම. අපකිරණයට ලක් කරා වගේම අපිට පුළුවන් සුදු ආලෝක කදම්බය ඒ විදිහට අපකිරණයට ලක් කරලා ගත්තු වර්ණාවලිය කියන්නේ පාට හත නැවත වෙනත් ප්‍රිස්මයක යටිකුරු කරන ලද ප්‍රිස්මයක එක් මූණතකට ආනතක එල්ල කරලා ඒ යටිකුරු කරන ලද ප්‍රිස්මයේ විරුද්ධ මූණතේ සුදු ආලෝකයේ නැවත අර පාට හත එකතු කරලා ලබා ගන්න. එතකොට අපි ඒකට කිව්වා වර්ණාවලිය ප්‍රතිසංයෝජනය කිරීම කියලා. ඒතර මේ දේවල් ගැන ඔබ වහන්සේලා දරුවෝ පරිශීලනය කරලා එන්නේ නැති කියලා හිතනවා. මේ ආලෝක වර්තනයේ තියෙන ඉතා වැදගත් සංසිද්ධියක් තමයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. ආලෝක වර්තනයේ තියෙන ඉතා වැදගත් සංසිද්ධියක් තමයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. මේක ඉතාමත්ම වැදගත් සංසිද්ධියක්. ආලෝකයේ දකින්න පුළුවන් ආලෝක වර්තනයේ සුවිශේෂී අවස්ථාවක්. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. එහෙනම් අපි කතා කරන්න හදන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියන්නේ මොකක්ද කියලා. දැන් මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිද්ධ වෙන්නේ හැම වෙලාවකදී. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් සිද්ධ වෙන්න නම් අවශ්‍යතා දෙකක් තියෙන්න ඕනේ. පළවෙනි එක තමයි ආලෝක කිරණේ ගමන් කරන්න ඕනේ ගහනතර මාධ්‍යක සිට විරලතර මාධ්‍යකට. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්න නම් ආලෝක කිරණේ ගමන් කරන්න උත්සාහ කරන්න ඕනේ ගහනතර මාධ්‍යක සිට විරලතර මාධ්‍යක. මේ බලන්න. මම මෙහෙම මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨයක් ගන්න. හොඳට බලා ගන්න. අපි කියමු මේකේ මෙන්න මේක ගහනතර මාධ්‍ය කියලා. ගහනතර මාධ්‍ය මොකක් හරි කමක් නැහැ. පොදුවේ මම ගහනතර මාධ්‍ය කියලා දානවා. මේක විරලතර මාධ්‍ය කියලා හිතන්න. විරලතර මාධ්‍ය. උඩට බලා ගන්න මේක ලස්සන සංසිද්ධියක්. දැන් මම මේ ගහනතර මාධ්‍යයේ සිට විරලතර මාධ්‍යට ආලෝක කිරණයක් එවනවා. ගහනතර මාධ්‍යයේ සිට විරලතර මාධ්‍යට ආලෝක කිරණයක් එවනවා. එවන බලමු. මෙන්න මම එවනවා පළවෙනි කිරණය. ගහනතර මාධ්‍ය වල විරලතර මාධ්‍ය බලා ගන්න. මෙන්න මේ විදිහට. දැන් ඔබ වහන්සේලා දන්නවා මේ ගහනතර මාධ්‍ය සිට විරලතර මාධ්‍යට ආලෝකයේ ගමන් කරනකොට වර්තන නීතිය තමයි ගහනතරයේ ඉඳන් විරලතරේ යනවා අභිලම්බයෙන් ඉවතට වර්තනය වෙනවා. එහෙනම් මෙතනට අභිලම්බයක් ඇඳ ගන්න එපයි අපි. ඇඳ ගමු අභිලම්බයක්. මෙන්න මෙතන පතන ලක්ෂයේදී අභිලම්බයක් අඳිනවා. මේක අභිලම්බය. දැන් එතකොට නීතිය මොකද්ද? ගහණේක ඉඳන් විරලයකට යන නිසා අභිලම්බයෙන් ඉවතට වර්තනය වෙනවා. එහෙනම් මේක අභිලම්බයෙන් ඉවතට වර්තනය වෙනවා. අපි හිතමු මේ විදිහට ගියා කියලා ඉවතට වර්තනය වෙලා.
හරිනේ අභිලම්භයෙන් ඉවතට වර්ධනය වෙලා ගමන් කරනවා. ඒතර කිසි ප්‍රශ්නයක් නැහැ මේක සාමාන්‍ය වර්ධනය. ගහනතර මාධ්‍ය සිට විරලතර මාධ්‍යට යනවා අභිලම්භයෙන් ඉවතට වර්ධනය වෙලා යනවා. යන්න ඕනේ මේ පාරේ පොඩ්ඩක් අභිලම්භයෙන් ඈත් වෙලා ගියා. ප්‍රශ්නයක් නැහැ. දැන් මේ වෙලාවේ මේ පතන කෝණය මෙන්න මේ පතන කෝණය. මෙන්න මේ වෙලාවේ පතන කෝණය. මෙන්න මේ පතන කෝණය ගැන හිතන්නකෝ. මේ පතන කෝණය අපි හිතමු I1 කියලා ඔය වෙලාවේ පතන කෝණය I1. හරි මේ පළවෙනි අවස්ථාව මම මේක අංක දාන්නම්. මේක අංක 1 පතන කිරණ අංක 1 මේ වර්තන කිරණ අංක 1. ඒ වෙලාවේ මෙතන පතන කෝණය I1. I1 මම ලියාගත්ත පැත්තෙන් I1 මේ පතන කෝණය. හොඳේ? I1. දැන් මම ඔය පතන කෝණයට වඩා වැඩි පතන කෝණයකින් තවත් ආලෝක කිරණයක් එවනවා. ඒක එවන්නේ මේ ගහනතර මාධ්‍ය සිට විරලතර මාධ්‍යට යන්න. මේ පතන කෝණයට වඩා වැඩි පතන කෝණයකින් මේ ගහනතර මාධ්‍යින්ල විරලතර මාධ්‍යට යන තව ආලෝක කිරණයක් එවනවා. අපි ඒක වෙන පාටකින් ගමු. අපි ගමු ඒක මෙන්න මේ දම් පාට වගේ එකකින්. උනේ ඒක මේ පතන කෝණයට වඩා වැඩි පතන කෝණයකින් දෙවෙනි කිරණය එවනවා. එතකොට දැන් මේ කිරණේ පතන කෝණය වැඩි ඉස්සලට වඩා. හරි. එතකොට මේ කිරණයත් යන්නේ ගහනතර මාධ්‍යින්ල විරලතර මාධ්‍යට. අපි දන්නවා නීතිය තමයි ගහනතර මාධ්‍යින්ල විරලතර මාධ්‍යට යනකොට අභිලම්භයෙන් ඉවතට වර්ධනය වෙන්න ඕනේ. එහෙනම් මෙයා අභිලම්භයෙන් ඉවතට වර්ධනය වෙන්න ඕනේ. ඉතින් අභිලම්භයෙන් යන්න ඕනේ පාර මේකෙන් ඉවතට කියන්නේ මෙන්න මේ. හරි. එතකොට හරි මේක දානවා පතන කිරණ අංක 2 මේක වර්තන කිරණ අංක 2 මේ පතන කෝණය I2 නම් ඒක පළවෙනි පතන කෝණයට වඩා වැඩි එකක් I2 මේකට වඩා විශාලයි I2 හරි I2 විශාලයි හරි විශාලයි ඒත් කිසි ප්‍රශ්නයක් නැහැ පතන කෝණය පොඩ්ඩක් වැඩි වුණාම මේ පැත්තෙන් වර්තන කෝණය පොඩ්ඩක් ගිහලා මෙතන වර්තන කෝණයට වඩා දෙවෙනි වර්තන කෝණය වැඩි හරි මෙහෙම එවුවා මේ විදිහට ගියා මෙහෙන් එවුවා අභිලම්භයෙන් කොහොමත් ඈත් වෙලා ගියා ප්‍රශ්නයක් නැහැ තව කිරණයක් එවනවා ඒක එවන්නේ මේ දෙවෙනි පතන කෝණයට වඩා පතන කෝණය වැඩි කරලා ඒත් මේ ගහනතර මාධ්‍යල විරලතර මාධ්‍යන තමයි එවන්නේ ගහණයක ඉඳන් විරලයකට එවනවා මේ දෙවෙනි පතන කෝණයට වඩා පතන කෝණය වැඩි කරලා අපි ඒක වෙන පාටකින් ගමු හරි අපි ඒක ගමු මොන පාටින්ද අපි ගමු නිල් පාටි මේ නිල් පාටි ඔන්න එවන කිරණේ එවුවා ඒතර ඒකත් යන්න ඕනේ අභිලම්භයෙන් ඉවතටනේ ඇයි ගහණයක ඉඳන් විරලට යන නීති අභිලම්භයෙන් ඉවතටනේ නෑ යන්න ඕනේ පාට වල තව අභිලම්භයෙන් ඈත් වෙලා යනවා මේ විදිහට ගියා පතන කිරණ අංක 3 වර්තන කිරණ අංක 3 මේ වෙලාවේ පතන කෝණය මෙතන I3 නම් ඒක අර I1 I2 දෙකටම වඩා විශාලයි මේකට වඩා විශාලයි I3 ෂෝක් හරිද ඒත් කිසි ප්‍රශ්නයක් නැහැ පතන කෝණය වැඩි වෙලා සුපුරුදු පරිදි අභිලම්භයෙන් ඉවතට වර්තලා ගියා ගහණයක ඉඳන් විරලයකට යන නිසා හරි ඊළඟට මම තව කිරණයක් එවනවා ඔන්න බලා ගන්න ඒක එවනවා මේ තුන්වෙනි පතන කෝණයටත් වඩා වැඩි කරලා ඒත් හැබැයි ගහණයක ඉඳන් විරලයකටම තමයි එවන්නේ ඊළඟ කිරණේ මේකටත් වඩා පතන කෝණය වැඩි කරලා ඒක මම අඳින්න නිල් පාටි මෙන්න බලා ගන්න මෙන්න ඒක පතන කිරණ අංක 4 එතකොට ඒකත් යනුනේ ගහණයක ඉඳන් විරලයකට අභිලම්භයෙන් ඉවතටනේ තව ඈත් වෙනවා දැන් මේක එවුවා මෙහෙම ගියා මේක එවුවා අභිලම්භයෙන් ඈතට මොකද ඔක්කොම එවන්නේ ගහණයක ඉඳන් විරලයකට අභිලම්භයෙන් ඉවතට මේක එවුවා අභිලම්භයෙන් ඉවතට දැන් මේක තවත් අභිලම්භයෙන් ඉවතට යනකොට මේක තව අභිලම්භයෙන් ඉවතට ගිහිලා මේක යනවා මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨයේ දිගේ අන්න වැඩේ මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨයේ දිගේ යන්නේ මෙන්න මේක සුවිශේෂී මේ අවස්ථාව සුවිශේෂී ඇයි සර් ඒක සුවිශේෂී වෙන්නේ කියලා කවුරු හරි අහයි මගෙන් සුවිශේෂී වෙන්නේ මේ අවස්ථාව
ඒ වෙලාවේ කිරණය විරල මාධ්‍යයට ගියාද ගහන මාධ්‍යයට ආවද කියලා තීරණය කරන්න බෑ. මොකද මාධ්‍යක වෙන් කරන පෘෂ්ඨයේ දිගේනේ ගිහිලා තියෙන්නේ. දැන් මෙච්චර වෙලා දැන් මේ කිරණය අභිලම්බෙන් ඉවතට වර්තලා විරල මාධ්‍යයට ගියා. දෙවනි කිරණය අභිලම්බෙන් ඉවතට වර්තලා විරල මාධ්‍යයට ගියා ස්ථිරයි ඒකෙම ගිය බව. තුන්වෙනි කිරණය අභිලම්බෙන් ඉවතට වර්තලා විරල මාධ්‍යයට ගියා ස්ථිරයි. හතරවෙනි කිරණය අභිලම්බෙන් ඉවතට වර්තනවා යන්න ඕනේ පාර මේ ඉවතට වර්තනවා. විරලයකට ගියාද නැද්ද කියලා ෂුවර් නෑ මොකද මාධ්‍යක වෙන් කරන පෘෂ්ඨයේ දිගේ යන්නේ. ඒතර විරලයකේද ගහන එකේද කියන්න බෑ. මේ පැත්තටත් නෙමෙයි මේ පැත්තටත් නෙමෙයි. මෙන්න මේක සුවිශේෂී අවස්ථාවක්. මේ වෙලාවේ මෙන්න මේ පතන කෝණය. මේ වෙලාවේ ඒක i4 නම් ඒ i4 i3ටත් වඩා ලොකුයි. ඒක ඇත්ත. i3ටත් වඩා ලොකුයි i4. මේ i4 එක i3ටත් වඩා ලොකුයි. ඒක ඇත්ත. හරි. i4 එක i3ටත් වඩා ලොකුයි. ඒක ඇත්ත. මම ඒක පිළිගන්නවා. i4 එක i3ටත් වඩා ලොකුයි. හැබැයි ඒක සුවිශේෂ අවස්ථාවේ ඒ වෙලාවේ වර්තන කෝණය අංශක 90යි. මෙතන අංශක 90යි. වර්තන කෝණය මේ තියෙන වර්තන කිරණේ මේ පතන කිරණේ මේ වර්තන කිරණේ. වර්තන කිරණේ අභිලම්බයත් එක්ක සාධන කෝණය වර්තන කෝණය. ඒක අංශක 90යි. වර්තන කෝණය අංශක 90යි. මේ වෙලාවේ පතන කෝණය i4 මේක සුවිශේෂී. මොකද මේක සුවිශේෂී වෙන්නේ අනික් අවස්ථා තුනේදීම වර්තන කිරණේ විරල මාධ්‍යයට ගියා. හැබැයි මේ වෙලාවේ වර්තන කිරණේ කොහෙ තියෙනවද කියලා කියන්න බැකනේ. පේනවා මාධ්‍යක වෙන් කරන පෘෂ්ඨයේ දිගේ. ඒතකොට ඒක විරලද ගහන්න දන්නේ නැහැ. මේ අවස්ථාවට කියනවා අවදි අවස්ථාව. අවදියෙන් සිටිය යුතු අවස්ථාවක් ඇත්තද මේක. කොහෙ විරලයකට ගියාද ගහන එකද ගියාද කියලා කියා ගන්න බෑනේ. ඒක නිසාම මේකට නමක් දීලා තියෙනවා අවදි අවස්ථාව. අවදි අවස්ථාව. මොකද්ද අවදි අවස්ථාව කියන්නේ? මෙන්න මෙහෙමයි අවදි අවස්ථාව අර්ථ දක්වන්නේ. ආලෝක කිරණයක් ගහනතර මාධ්‍යක සිට විරලතර මාධ්‍යකට පිවිසීමේදී වර්තන කිරණය මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨයේ මත ගමන් කරන අවස්ථාව අවදි අවස්ථාව. වෙන විදිහකින් කියනවා නම් වර්තන කෝණය අංශක 90ක්. දැන් මේ අනික කිසිම වෙලාවක අංශක 90ක් නෙමෙයි. මෙතන වර්තන කෝණය 90ට අඩුයි. මෙතන අඩුයි. මෙතන අඩුයි. හැබැයි මෙතන හරියටම අංශක 90යි. මෙතන හරියටම අංශක 90යි වර්තන කෝණය. ඒක නිසා ඒක වෙන විදිහකට කියන්න පුළුවන් ආලෝක කිරණයක් ගහනතර මාධ්‍යක සිට විරලතර මාධ්‍යයට ගමන් කිරීමේදී වර්තන කෝණය අංශක 90ක් වන අවස්ථාව. වර්තන කෝණය අංශක 90ක් වන අවස්ථාව කිව්වත් හරි. වර්තන කෝණය අංශක 90ක් වන අවස්ථාව කියලා කිව්වත් හරි. හැබැයි ඊට වඩා ලස්සනයි ආලෝක කිරණයක් ගහනතර මාධ්‍යක සිට විරලතර මාධ්‍යයට ගමන් කිරීමේදී වර්තන කිරණය මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨයේ දිගේ ගමන් කරන අවස්ථාව අවදි අවස්ථාවයි. එන්නේ ඒ අවදි අවස්ථාවේදී මේ ගහනතර මාධ්‍යයේ පතන කෝණය මෙන්න මේ කෝණය ගහනතර මාධ්‍යයේ පතන කෝණය ඒ කියන්නේ i4 අපි හඳුන්වනවා අවදි කෝණය කියලා. අවදි අවස්ථාවේදී වර්තන කෝණය නෙමෙයි ඕන බබෙට්ට කියන්න පුළුවන් අවදි අවස්ථාවේ වර්ධන කෝණය 90යි. වර්තන කෝණය 90යි. වර්තන කෝණය නෙමෙයි. ඒ අවදි අවස්ථාවේදී ගහන මාධ්‍ය තුල පතන කෝණය මෙන්න මේක. අවදි කෝණය. ඔය අවදි කෝණයට සංකේතයක් දෙනවා C කියලා. කැපිටල් C අකුර. ඒතර මෙතන අවදි කෝණය C සමානයි. මෙතන අවදි කෝණය C සමානයි i4ට. එයි මොකද මේ වෙලාවේ අපි ඔය අවදි කෝණය දැම්මේ i4 කියලානේ. i4 කියලා දැම්මේ. හරි. C සමානයි i4. එහෙනම් අවදි කෝණය එන්නේ අවදි අවස්ථාවේ. මොකක්ද අවදි අවස්ථාව කියන්නේ? ආලෝක කිරණයක් ගහනතර මාධ්‍යක සිට විරලතර මාධ්‍යකට ගමන් කිරීමේදී ආලෝක කිරණයක් ගහනතර මාධ්‍යක සිට විරලතර මාධ්‍යයට ගමන් කිරීමේදී වර්ධන කිරණය මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨයේ දිගේ ගමන් කරන අවස්ථාව අවදි අවස්ථාවයි. අවදි අවස්ථාවේදී ගහන මාධ්‍ය තුල මනින් ලබන පතන කෝණය අවදි කෝණය. එතකොට මෙතන i1 අවදි කෝණයක් නෙමෙයි i2 අවදි කෝණයක් නෙමෙයි i3 නෙමෙයි නමුත් i4 අවදි කෝණයක්. ඒ වෙලාවේ වර්ධන කිරණය යන්නේ මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨයේ දිගේ. ඒ නිසා මේක අවදි කෝණය. i4 අවදි කෝණය. ඊළඟට තමයි වැඩේ. හරිද? දැන් i4 අවදි කෝණයෙන් එව්වම මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨයේ දිගේ ගියා. ඔන්න දැන් ඊළඟට තව එකක් මම එවනවා. ඒක එවන්නේ මීටත් වඩා පතන කෝණය වැඩි කරලා. ඒ කියන්නේ i4ටත් වඩා වැඩි කරලා. අපේ වචන වලින් කියනවා නම් අවදි කෝණයටත් වඩා වැඩි කරලා එවනවා තව කිරණයක්. මෙන්න මේ කිරණය. ඒක අපි විශේෂම පාට පෑනකින් ගන්න ඕනේ. ඒක අපි විශේෂම පාට පෑනකින් ගන්න ඕනේ.
තොර අපි ඒකට ගමු විශේෂම පාට පෑනකින් අපි ගමු ඒක අපිට එන්නේ මොකක්ද ගමු මේ දුඹුරු පාටි හරි මෙන්න ඒ කියන්නේ මීටත් වඩා පතන කෝණය වැඩි කරලා එවනවා දැන් මෙහෙම ආව අභිලම්බෙන් ඉවත් වෙලා මේ විදිහට ගියා මෙහෙම ආව අභිලම්බෙන් ඉවත් වෙලා මෙහෙම ගියා මෙහෙම ආව අභිලම්බෙන් ඉවත් වෙලා මෙහෙම ගියා මේක මාධ්‍යක වෙන් කරන පෘෂ්ඨය දිගේ ගියා දැන් ඊටත් වඩා තව වැඩි කරලා එවන්නේ ඒතර තවත් අභිලම්බෙන් ඉවත් වෙන්න එපා මේකටත් වඩා තව ඉවත් වෙනවා කියන්නේ මෙහෙම යනවා මෙන්න මෙහෙම යනවා අන්න දරුවනේ මෙන්න මේක දැන් මොකද්ද මේ උනේ දැන් උනේ මෙහෙන් පතන කිරණේ එව්වට විරල මාධ්‍යයට කොහොමද ගිහිලා නැහැ කිරණය ඇවිල්ලා තියෙන්නේ අනික් පැත්තට ගහනතර මාධ්‍යයටමයි ඒ කියන්නේ ගහනතර මාධ්‍යයෙන් යවපු කිරණය නැවත ගහනතර මාධ්‍යයටම ආවා වගේ ඒ කියන්නේ පරාවර්තනය වුණා වගේ පරාවර්තනය නෙමෙයි වුණේ මේක මෙහෙම ගියා මේක මෙහෙම වුණා අභිලම්බෙන් ඉවතර ගියා මේක මාධ්‍යක වෙන් කරන පෘෂ්ඨයේ ඒත් අභිලම්බෙන් ඉවතර මේක තවත් අභිලම්බෙන් ඉවතර යන්නේ තව කෝණේ වැඩි කරලා එව්වම තවත් අභිලම්බෙන් ඉවතර ගියා කියන්නේ දැන් විරල එකට ගිහිල්ලාම නැහැ ෂුවර් එකටම ගිහින් නැහැ දැන් මේක කියන්න බෑ ගියාද නැද්ද කියලා විරල එකයි ගාන එකයි අතරතුර මේක ෂුවර් එකටම විරල එකට ගියේ නැහැ ගහනතර එකට ආවා ඒක යන්නේ නිකන් හරියට මේ ගහන මාධ්‍යයෙන් යවපු කිරණය ආයේ මාධ්‍යක වෙන් කරන පෘෂ්ඨයේ වැදලා ගහනතර එකට ආවා පරාවර්තනයක් මුල් මාධ්‍යට මායනවා නම් පරාවර්තනයක් නේ හැබැයි මේ පරාවර්තනයේ සිද්ධ වෙන්නේ වර්තනයේ විශේෂ අවස්ථාවක් ලෙස මේක බාධකයක ගැටලා නෙමෙයි අර ගහන එකේ ඉඳන් විරල එකට යන අභිලම්බෙන් ඉවතර වර්තන වෙන්න ඕන එක උපරිමයට ඉවත් වීම නිසා නැවත මුල් ගහනතර මාධ්‍යෙම පැමිණීම මෙන්න මේකට කියනවා වර්තනයේ සුවිශේෂී අවස්ථාවක් මුළු කිරණේම නැවත ගහනතර මාධ්‍යට මාව විරුද්ධ මාධ්‍යට ගියේ නෑ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය මුළු කිරණේම ගහනතර මාධ්‍යට නැවත පැමිණියා විරලතර මාධ්‍යට ගියේ නෑ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය එතකොට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය යනු වර්තනයේ සුවිශේෂී අවස්ථාවක් ඒක වෙන්න නම් කිරණ යන්න ඕනේ ගහනතර මාධ්‍යයේ සිට විරලතර මාධ්‍යයට. හැබැයි ගහනතර මාධ්‍යයේ සිට විරලතර මාධ්‍යයට යන හැම වෙලාවකම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්නේ නැහැ. එහෙම නම් ඉතින් දැන් මේ වතාවේ වෙන්නත් එපැයි. මේ දෙවෙනි වතාවේ වෙන්නත් එපැයි. මේ තුන්වෙනි වතාවේ වෙන්නේ නැහැ. හතරවෙනි වතාවේ වුණෙත් නැහැ ඇත්තටම. හතරවෙනි වතාවේ වුණෙත් නැහැනේ. හතරවෙනි අවස්ථාවටත් අපි කියන්නේ අවදි අවස්ථාව. හතරවෙනි අවස්ථාවත් අවදි අවස්ථාව. හැබැයි පස්වෙනි වතාවේ තමයි යෝක උනේ. පස්වෙනි වතාවේ තමයි යෝක උනේ. ඒ කියන්නේ පස්වෙනි වතාවේ මොකද උනේ? අවදි කෝණයටත් වඩා පතන. අවදි කෝණයෙන් එවුවත් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙන්නේ නැහැ. අවදි කෝණයෙන් එවුවොත් වෙන්නේ මාධ්‍යක වෙන් කරන පෘෂ්ඨයේ දිගේ යනවනේ. ඒතකොට අපිට කියන්න බෑනේ මේකට ආවයි කියලා. අරකට ගියා කියන්නත් බෑ. අවදි කෝණයට වඩා අඩු කෝණ වලින් එවුවොත් සාමාන්‍ය වර්තනය. අභිලම්බෙන් ඉවතට වර්තනය වෙමින් විරල මාධ්‍යය යනවා ස්ථිරවම 1 2 3 අවස්ථාවල එමයයි උනේ. අවදි කෝණයට වඩා අඩුනේ මේ නිල් පාට කෝණයට වඩා මේ පතන කෝණ අඩු නිසා. අවදි කෝණයෙන් එවුවොත් ඒතර මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨයේ දිගේ යනවා. ඒතර ගියාද නැද්ද කියලා කියන්න බෑ එක මාධ්‍යයකටවත්. හැබැයි දැන් ඉව්වේ අවදි කෝණයට වඩා වැඩි කරලා. කෝණේ ඉව්වේ අවදි කෝණයට වඩා වැඩි කරලා මෙතන. හරි මේ I4ට වඩා විශාලයි I5. මේ I4ට වඩා විශාලයි I5. ඒ කියන්නේ Cට වඩා විශාලයි. Cට වඩා විශාලයි I5. I5. ඒ කියන්නේ විශාලයි කියන්නේ මේ වෙලාවේ පතන කෝණය අංක 5 අවස්ථාවේ පතන කෝණය අවදි කෝණයට වඩා වැඩි. වැඩි නිසා කිරණය කෙලින්ම මුල් ගානතර මාධ්‍යයටම එනවා. අන්න අපි කියනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. මොකක් කියලාද කියන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. එහෙනම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ පළවෙනි අවස්ථාවේ වුණාද නැහැ. සාමාන්‍ය වර්තනය. දෙවෙනි අවස්ථාව වුණාද නැහැ. සාමාන්‍ය වර්තනය. තුන්වෙනි අවස්ථාව වුණාද නැහැ. සාමාන්‍ය වර්තනය. හතරවෙනි අවස්ථාවේ නැහැ. අවදි අවස්ථාව. ඒක තමයි සීමාකාරී අවස්ථාව. අවදීන් සිටිය යුතු අවස්ථාව. පස්වෙනි අවස්ථාවේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තන වුණාද? ඔව් වුණා. ඒ කියන්නේ නම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්නේ මේකේ පස්වෙනි අවස්ථාවේ. එහෙනම් මොකද්ද පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්න තිබිය යුතු අවශ්‍යතා? එක කිරණේ ගහන එකේ ඉඳන් විරලකට යන්න try කරන්න ඕනේ. කිරණේ ගහනතර මාධ්‍ය සිට විරලතර මාධ්‍යට යන්න ඕනේ. එලෙස යන වෙලාවේ
ගහන මාධ්‍යයේ පතන කෝණය අවදි කෝණයට වඩා වැඩි වෙන්න ඕනේ. අවදි කෝණයට වඩා වැඩි වෙන්න ඕනේ පතන කෝණය. අවදි කෝණයට වඩා අඩු අවස්ථාවල කිසිදු ලාග පූර්ණ අභ්‍යන්තර පරාවර්තන වෙන්නේ නැහැ. සාමාන්‍ය විදිහට අභිලම්භයෙන් ඉවතර වර්තන වෙමින් විරල මාධ්‍යයට යනවා. ගහන මාධ්‍යයේ පතන කෝණය මේ පතන කෝණය අවදි කෝණයට වඩා වැඩි වුණොත් මේකට වඩා වැඩි වුණොත් මේක අන්න එතකොට කිරණය විරල මාධ්‍යයට යන්නේ නැතුව මුල් ගහනතර මාධ්‍යයටම පැමිණෙනවා. අන්න පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. වර්තනයේ විශේෂ අවස්ථාවක් ලෙස වැදිලා නැවත මුල් එකටම එනවා පරාවර්තනය වෙනවා. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. වර්තනයේ විශේෂ අවස්ථාවක්. එනම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් සිදුවීම සඳහා අවශ්‍යතා දෙකක් සම්පූර්ණ වෙනවා. එක කිරණේ ගහනතර මාධ්‍යයේ සිට විරලතර මාධ්‍යයට යන උත්සාහ කරන්න ඕනේ. දෙක එලෙස ගමන් කරන කිරණේ ගහන මාධ්‍යයේ පතන කෝණය එම මාධ්‍ය අවදි කෝණයට වඩා වැඩි වෙන්න ඕනේ. ඉතින් මේ එක එක මාධ්‍යවල අවදි කෝණ වෙනස්. මේ විදිහට මාධ්‍යක වෙන් කරන පෘෂ්ඨයේ දිගේ මොකද මීට වඩා මෙන්න මේ වෙලාවට වඩා කලින් අවස්ථාවල පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් නැහැ. ඒකට පස්සේ අවස්ථාව. ඒ කියන්නේ මේ පතන කෝණයට වඩා අඩු පතන කෝණ වලින් එවුවොත් පූර්ණ අභ්‍යන්තර පරාවර්තන නැහැ. මේ පතන කෝණයට වඩා වැඩි කෝණ වලින් එවුවොත් පූර්ණ අභ්‍යන්තර කියන්නේ මේකට වඩා වැඩිනේ මේක. තව වැඩි කරලා එවුවොත් ඒත් පූර්ණ අභ්‍යන්තර පරාවර්තන. එහෙනම් අවදි කෝණයට වඩා වැඩි වෙන්න ඕනේ. එහෙනම් එක ගහනතරයකින් ඉඳන් විරලතරයකට යන්න උත්සාහ කරන්න ඕනේ. ඒ යන වෙලාවේදී ගහන මාධ්‍යයේ පතන කෝණය ඒ මාධ්‍ය අවදි කෝණයට වඩා වැඩි වෙන්න ඕනේ. ඉතින් මම කියමින් හිටියේ මාධ්‍යෙන් මාධ්‍යට අවදි කෝණ වෙනස්. ඉතින් විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා එක එක මාධ්‍යවල අවදි කෝණ. ඒ අවදි කෝණවල අගයන් අපිට මතක නම් අපිට දෙන පතන කෝණයක් විශාලත්වය බලලා අපිට තීරණය කරන්න පුළුවන් එතන පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවද නැද්ද කියලා මේ මාධ්‍ය අවදි කෝණයත් එක්ක සංසන්දනය කරලා. අනිවාර්යෙන් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන නම් පතන කෝණය අවදි කෝණයට වඩා විශාල වෙන්න ඕනේ. දැන් මේ වෙලාවේ i5 පතන කෝණය ඒ මාධ්‍ය අවදි කෝණයේ වෙච්ච c හෙවත් i4ට වඩා වැඩි. ඒ නිසා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. නමුත් අනික් ඒවා i1 i2 i3 i4ට වඩා අඩුයි. අවදි කෝණයට වඩා අඩුයි. එතකොට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙන්නේ නැහැ. දැන් තේරුණාද? එහෙනම් ඕකට කියනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. මේකෙන් ගොඩාක් ලොකු ප්‍රයෝජන අපි අත් කරගන්නවා. ගොඩාක් ලොකු ප්‍රයෝජන මේකෙන් අත් කරගන්නවා. ආලෝක කිරණයක් ගහනතර මාධ්‍යක සිට විරලතර මාධ්‍යකට පිවිසීමට උත්සාහ දැරීමේදී ගහනතර මාධ්‍යයේ පතන කෝණයේ විශාලත්වය එම මාධ්‍ය අවදි කෝණයට වඩා වැඩි වීම නිසා කිරණේ විරලතර මාධ්‍යයට නොගොස් මුල් ගහනතර මාධ්‍යෙම නැවත පැමිණීමේ ක්‍රියාවලිය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයයි. නැවත කියන්නම් ආලෝක කිරණයක් ගහනතර මාධ්‍යක සිට විරලතර මාධ්‍යයට ගමන් කිරීමට උත්සාහ දැරීමේදී ගහනතර මාධ්‍යයේ පතන කෝණය එම මාධ්‍ය අවදි කෝණයට වඩා වැඩි වීම නිසා කිරණය විරලතර මාධ්‍යයට නොගොස් මුල් ගහනතර මාධ්‍යයට පැමිණීමේ ක්‍රියාවලිය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයයි. එහෙනම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ආලෝක වර්තනයේ සුවිශේෂී අවස්ථාවක්. ඒක වෙන්න නම් අවශ්‍යතා දෙකයි. කිරණේ ගහනයකින් ඉඳන් විරලයකට යන උත්සාහ කරන්න ඕනේ. ගහන මාධ්‍යයේ පතන කෝණය අවදි කෝණයට වඩා වැඩි වෙන්න ඕනේ. මොකක්ද අවදි කෝණය කියන්නේ? වර්තන කිරණේ මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨයේ දිගේ ගමන් කරන අවස්ථාවේ ගහන මාධ්‍ය තුල මනිනු ලබන පතන කෝණයේ විශාලත්වය අවදි කෝණය. ඒකට වඩා වැඩි පතන කෝණ වලින් આવොත් විතරයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්නේ. අවදි අවස්ථාව මතක තියාගන්න. අවදි අවස්ථාව ඉක්මවුවොත් තමයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්නේ. අවදි අවස්ථාවට අඩු නම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්නේ නැහැ. විභාගය හැම වෙලාවෙම අහනවා අවදි අවස්ථාව කියන්නේ මොකක්ද? ආලෝක කිරණයක් ගහනතර මාධ්‍යක සිට විරලතර මාධ්‍යයට පිවිසීමේදී වර්තන කිරණේ මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨයේ දිගේ ගමන් කරන අවස්ථාව අවදි අවස්ථාවයි. ඒ අවස්ථාවේදී ගහන මාධ්‍ය මනු ලබන පතන කෝණය අවදි කෝණය. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන නම් ඊට වඩා වැඩි අවදි කෝණයට වඩා වැඩි පතන කෝණ වලින් කිරණ එන්න ඕනේ. එතකොට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. රයිට්. එහෙමනම් මේ පෙන්නලා තියෙන්නේ ඒකයි. හරි. එතකොට මේ තියෙන්නේ ජලයේ සිට වාතයට ගමන් කරන ආලෝක කිරණ. දැන් බලන්න ජලයේ සිට වාතයට ජලය වාතයට සාපේක්ෂව ගහනතරයි. ජලය වාතයට සාපේක්ෂව ගහනතරයි. ජලය වාතයට සාපේක්ෂව ගහනතරයි. වාතය විරලතරයි. ආලෝක කිරණ යන්නේ ජලයේ සිට වාතයට කියන ගහනකින් විරලයකට. හැබැයි මේ වෙලාවේ පෘෂ්ඨයට ලම්බකෝණේ පතිත වෙන්නේ. ලම්බකෝ පතන වෙන කිරණ වර්ධනය වෙන්න නිසා කෙලින්ම යනවා කිසිදු වර්ධනයක් නැහැ ගමන් දිශාව වෙනසකින් තොරව. හැබැයි මෙතනත් එහෙමයි. ජලයේ ඉඳන් වාතයට යන්නේ ජලයේ ගහනතරයි වාතයේ විරලතරයි. හැබැයි මෙතන ආනතෝ පතන වෙන්නේ. එතකොට අපි දන්නවා මොකද නීතිය? ගහණයකින් ඉඳන් විරලයකට යනවා අභිලම්බෙන් ඉවතට. එතකොට මේක සාමාන්‍ය විදිහට අභිලම්බෙන් ඉවතට වර්ධනය වෙලා යන්නේ. යන්න ඕන එක තව අභිලම්බෙන් ඈත් වෙලා යන්නේ. ඒක හරි.
මේ සිද්ධියම තමයි මේ පෙන්වලා තියෙන්නේ. ගහනතර මාධ්‍යක සිට විරලතර මාධ්‍යයකට ලම්බකව ආලෝක කිරණයක් ගමන් කිරීමේදී එය වර්තනය නොවි එම මාර්ගයේ ඔස්සේම ගමන් කරන බව අපි දනිමු. වර්තනයක් වෙන්නේ නැතුව එම මාර්ගයේම යනවා. ගහනතර මාධ්‍යක සිට විරලතර මාධ්‍යයට ආලෝක කිරණේ යම් ආනතියක් සහිතව ගමන් කිරීමේදී වර්තනයක් සිදු වේ. ඇන්ගල් වෙලා යනවා නම් වර්තනයක් වෙනවා. ඒක වෙන්නේ අභිලම්බෙන් ඉවතට. මෙහිදී වර්තන කිරණේ අභිලම්බෙන් ඉවතට නැඹුරු වේ. හරි. එතකොට දැන් ඊළඟට මේකේ මොකද වෙලා තියෙන්නේ? මේකෙත් යන්නේ ජලයේ ඉඳන් වාතයට. ජලයේ ගහනතරයි වාතයේ විරලතරයි. හැබැයි දැන් මේක යනකොට බලන්න අන්න ගහන එකේ ඉඳන් යනවා විරල එකට වර්තන කිරණේ මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨයේ දිගේ ගිහින් තියෙන්නේ. එහෙනම් මේ මොන අවස්ථාවද? අවදි අවස්ථාව. මේ වෙලාවේ වර්තන කෝණය අංශක 90යි. ඒ වෙලාවේ ගහන මාධ්‍යයේ මේ පතන කෝණය මේ තියෙන්නේ. පතන කෝණය I. ඒකට කියනවා මේ මාධ්‍ය අවදි කෝණය. අවදි කෝණය. හරිද? මේ පතන කෝණය අවදි කෝණය. මොකද මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨයේ දිගේ වර්තන කිරණය ගිහිලා තියෙන නිසා වර්තන කෝණය 90යි. පතන කෝණය I. ඒකට කියනවා මේ පතන කෝණයට අවදි කෝණය. එහෙනම් මේ තියෙන අවදි අවස්ථාව ඒ වෙලාවේ ගහන මාධ්‍ය තුල මනු ලබන පතන කෝණය අවදි කෝණය. පැහැදිලි? ඊළඟට බලන්න වෙලා තියෙන දේ. ඊළඟටත් යන්නේ ජලයේ ඉඳන් වාතයට. ජලයේ ගහනතරයි වාතයේ විරලතරයි. හරි. එතකොට කිරණේ යන්නේ ගහන එකේ ඉඳන් විරල එකට. හරි. එතකොට හැබැයි මේ I අතන අවදි කෝණයට වඩා වැඩි මේ වෙලාවේ. අවදි කෝණයට වඩා වැඩි. කියන්නේ මෙතන I මෙතනට වඩා වැඩි. අවදි කෝණයට වඩා වැඩි පතන කෝණයකින් ආවොත් එතකොට තවත් මේක ඈත් වෙන අද නිසා මුල් ගානතර මාධ්‍යෙම ඇවිල්ලා තිනවා. අන්න පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙලා තියෙනවා. ඒතර මෙහෙම වෙන්න නම් මෙතන පතන කෝණයට වඩා මෙතන පතන කෝණය වැඩි වෙන්න ඕනේ. මොකද මෙතන තියෙන අවදි අවස්ථාවේ පතන කෝණය අවදි කෝණය ඊට වඩා වැඩි කෝණයකින් මෙතන පතනය වෙන්න ඕනේ. එතකොට මෙයා තවත් මෙතනින් ඈත් වෙන්න හදනවානේ. දැන් මේ කෝණයෙන් එවුවොත් මේ පෘෂ්ඨය දිගේ යන්නේ. තවත් ලොකු කරලා එවුවොත් තවත් ඈත් වෙන්න හදන නිසා මුල් ගානතර මාධ්‍ය වෙනවා. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. තේරුණාද? එහෙනම් මෙතන I මේ රූපයේ තියෙන I වලට වඩා වැඩි විශාලත්වයකින් මෙතනයි තියෙන්නේ. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. ජලයේ තුල සාධන පතන කෝණයේ අගේ ක්‍රමයෙන් වැඩි කරගෙන යන විට වාතයේදී වර්තන කෝණයේ අගේද ක්‍රමයෙන් වැඩි වේ. යම් අවස්ථාවකදී අංශක 90ක වර්තන කෝණයක් සාදමින් කිරණේ මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨයේ දිගේ ගමන් කරයි. මෙම අවස්ථාවේදී ගහනතර මාධ්‍ය තුල පතන කෝණය අවදි කෝණය ලෙස හඳුන්වයි. ඒ කියන්නේ මේක. පෘෂ්ඨයේ දිගේ ගමන් කරන වෙලාවේ ගහනතර මාධ්‍යයේ පතන කෝණය අවදි කෝණය ලෙස හඳුන්වයි. පතන කෝණය තවදුරටත් වැඩි කළහොත් සියලුම ආලෝක කිරණ ගහනතර මාධ්‍ය තුලටම පරාවර්තනය වේ. මෙසේ පතනය වන සියලුම ආලෝක කිරණ පළමු මාධ්‍ය තුලටම පරාවර්තනය වෙන නිසා මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ලෙස හැඳින්වේ. ඒ කියන්නේ මේක තව වැඩි කරුවොත් අවදි කෝණයට වඩා ඒතර කිරණ තවත් මෙතනින් ඈත් වෙලා එන්න ඇවිල්ලා මුල් ගහනතර මාධ්‍ය වෙනවා. ඒතර අපි කියනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. එහෙනම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්න අවශ්‍යතා දෙකයි. කිරණේ ගහනයක ඉඳන් විරලයකට යන්න උත්සාහ කරන්න ඕනේ. මේක විරලයක ඉඳන් ගහනයකට එන වෙලාවට වෙන්නේ නැහැ. ගහනයක ඉඳන් විරලයකට යන්න උත්සාහ කරන්න ඕනේ. ඒ යන වෙලාවේ ගහන මාධ්‍යයේ පතන කෝණය අදාළ මාධ්‍ය අවදි කෝණයට වඩා වැඩි වෙන්න ඕනේ. එතකොට විරල මාධ්‍යයට යන්නේ නැතුව මුල් ගහනතර මාධ්‍යට වෙනවා. අපි කියනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. මේ තියෙන මාධ්‍ය කිහිපයක් සඳහා අවදි කෝණ 3.4 වගුවේ දැක්වෙන 3.4 වගුව right මාධ්‍ය කිහිපයක් සඳහා දැන් මේවා මතක තියාගත්තොත් හොඳයි. වැඩිපුරම මේ වීදුරු එක මතක තියාගන්න. ජලයේ අවදි කෝණය අංශක 49ක් විතර. වීදුරු වල අවදි කෝණය අංශක 42ක් විතර. දියමන්ති වල අවදි කෝණය අංශක 24ක් විතර. දැන් මේකෙන් පේන්නේ මොකද්ද? මාධ්‍යයේ තද ගතිය වැඩි වෙන්න අවදි කෝණ කුඩා වෙනවා. ජලයට වඩා වීදුරු තද ගතියෙන් වැඩි. වීදුරු වලට වඩා දියමන්ති තද ගතියෙන් වැඩි. ලෝකේ ශක්තිමත්ම ද්‍රව්‍යනේ දියමන්ති. ඒතර මාධ්‍යයේ තද ගතිය වැඩි වෙන්න අවදි කෝණ කුඩා වෙනවා. අවදි කෝණ කුඩා වෙනවා. ඒ කියන්නේ අවදි කෝණ කුඩයි කියන එකේ තේරුම මොකද්ද? අවදි කෝණේ ඉක්මවන්න එපයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්න. ඒතර අවදි කෝණේ කුඩයි කියන්නේ ඒක ඉක්මවන්න තියෙන සම්භාවිතාව වැඩි. නැද්ද? දැන් විභාගයක පාස් මාක් එක පොඩි කියන එකේ තේරුම මොකද්ද? වෙන විභාගයේ ලකුණු කියන්නේ සමත් කරන ලකුණ අඩු කරනවා කියන්නේ. ඒතර සමත් වීමේ හැකියාව වැඩි වෙනවනේ. මොකද අපි පාස් මාක් එකට උඩින් ලකුණු ගන්න එපයි පාස් වෙන්න නම් විභාග. ඒතර පාස් මාක් එක අඩු කරනවා කියන්නේ ඒක ඉක්මවීමේ හැකියාව වැඩි. ඒ කියන්නේ විභාගේ සමත් වීමේ හැකියාව වැඩි.
ඒ වගේනේ. දැන් අවදි කෝණේ ඉක්මවා පතන කෝණයකින් આવොත් තමයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්නේ. අදාළ මාධ්‍ය අවදි කෝණයට වඩා පතන කෝණය වැඩි වුණොත් තමයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්නේ. ඒතර අවදි කෝණ පොඩි වෙනවයි කියන්නේ ඒක ඉක්මවීමේ හැකියාව වැඩි වෙනවා. ඒ කියන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වීමේ හැකියාව වැඩි වෙනවා. එහෙනම් අවදි කෝණ කුඩා වෙන්න පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්න තියෙන හැකියාව වැඩි වෙනවා. ඒතර මාධ්‍යයේ තද ගතිය වැඩි වෙන්න අවදි කෝණ කුඩා වෙනවයි කියන්නේ මාධ්‍යයේ තද ගතිය වැඩි වෙන්න පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්න තියෙන හැකියාව වැඩි. ඒක නිසා තමයි ඔබ වීදුරු වලින් මැණික් කැටයක් හදාගන්නේ. වීදුරු වලින් මැණික් හදන්න බෑ මං කියන්නේ මැණික් කැටයක් වගේ හැඩයට වීදුරු කෑල්ලක් හදාගත්තයි කියන්නකෝ. මෙහෙම. නැත්නම් දියමැන්ති කැටයක් හැඩයට මේක වීදුරු කෑල්ල. මේක වීදුරු හැබැයි. වීදුරු වලින් හදලා තියෙන්නේ හැබැයි දියමැන්ති කැටයකට. ඇත්තටම දියමන්තියක් ගන්නවා. එකත් ඒ විදියමයි. නමුත් දැන් මේක වීදුරුනේ අවදි කෝණ 42යි. අරක දියමන්තිනේ අවදි කෝණ 24යි. ඒතර මේකට වඩා මේකේ අවදි කෝණය ඇත්තටම මේක දියමන්ති. හරි? දියමන්ති. ඒතර මේක වීදුරු, මේක දියමන්ති. එතකොට වීදුරු වලට වඩා දියමන්ති වල අවදි කෝණ අඩුයි කියන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්න තියෙන හැකියාව වැඩි. කාගේද වීදුරු වලට වඩා දියමන්ති වල. එතකොට දැන් අපි ආලෝක කිරණයක් එවනවා. හොඳේ. කාටද? වීදුරු ඇතුළට. මෙහෙම එවනවායි කියනකො ඇන්ගල් කරලා ආලෝක කිරණයක් වීදුරු ඇතුළට. මේක මේකේ ගිහිල්ලා වැදිලා හරිද? මේ වැදිලා පරාවර්තනය වෙලා ඕම වෙලා එළියට එයිනි කොහෙන් හරි. ඒ ඇතුලේ කැරකෙන ටිකේදී තමයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවයි කියමුකෝ. ඒ වෙන කාලය තුල තමයි අපිට මේක දිලිසෙනවා කියලා පේන්නේ. හැබැයි දියමන්ති ඇතුළට ওই ආලෝක කිරණය යවුවොත් දියමන්ති වල අවදි කෝණය අඩු නිසා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්න තියෙන හැකියාව වැඩි. මේක ගිහිලා වැදිලා වදින තැන පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ඇතුලේ ආලෝක කිරණය කැරකෙනවා එන්න විදියක් නැහැ. මොකද එන්නේ ගාහණයකින් ඉඳලා පෙරලගෙන එන්න හදන්නේ. ඇතුළට ගියාට පස්සේ දැන් එන්නේ දියමන්තිලා වාදෙන්නේ. ගාහණයකින් නම් විරලයකට. නමුත් අවදි කෝණය අඩු නිසා එන්න බෑ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. ඇතුලේ ගොඩක් වෙලා කැරකි තිබිලා තමයි ආලෝකය කොහෙන් හරි එළියට එන්නේ. මේකට වඩා වැඩි වෙලාවක් මේක කැරකෙනවා. වීදුරු වලින් හදපු ඒ කැටයට වඩා දියමන්ති කැටයක් වඩාත් වැඩියෙන් දිලිසෙන්න හේතුව ඒකයි. වර්තනාංක නැත්නම් අවදි කෝණේ කුඩයි. ඒ නිසා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේන වාර ගන්න වැඩි මේක ඇතුලේ. ඒ නිසා ආලෝක කිරණෙට එන්න බෑ. හුඟක් වෙලා ඇතුලේ කැරකි තියෙනවා. අපි කියනවා මේක ආලෝකයට අල්ල බැලුවම දිලිසෙනවා කියලා. ඇතුලේ කැරකි තිබිලා තමයි එළියට එන්නේ. හුඟක් වෙලා කැරකි තිබිලා තමයි එළියට එන්නේ. අන්න අපි කියනවා මේක දිලිසෙනවා කියලා. දැන් පේනවා. ඒ කියන්නේ මාධ්‍යයේ තද ගතිය වැඩි වෙන්න අවදි කෝණ අඩු වෙනවා. අවදි කෝණ අඩු වෙනවා. ඒ කියන්නේ අවදි කෝණ ඉක්මවීමේ හැකියාව වැඩි වෙනවා. කෝණේ කුඩා වෙන අඩු කෝණ ඉක්මවන්න තියෙන හැකියාව වැඩි. ඒ නිසා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්න තියෙන වාර ගණන වැඩි වෙනවා. පැහැදිලි අවබෝධ වුණා? right. ඉතින් මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියන සංසිද්ධිය පාවිච්චි කරලා ස්වභාවික දේවලුත් වෙනවා. දේ දුන්න ඇතිවීම පූර්ණ අභ්‍යන්තර පරාවර්තන නිසා වර්තනයේ විශේෂ අවස්ථාවක්. ඊට කලින් මිනිසා මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියන සංසිද්ධිය අද වර්තමානයේ පාවිච්චි කරලා තිනවා පැති කිහිපයකදී. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියන්නේ මොකද්ද? ගහණයක ඉඳන් විරලයකට යන්න try කරනවා 1 2 ගහන මාධ්‍ය පතන කෝණය අවදි කෝණයට වඩා වැඩි. ඒ නිසා යන්නේ නැහැ විරලයකට. නැවත මුල් ගහනතර මාධ්‍යෙටම එනවා. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. මේක පාවිච්චි කරලා හදපු විශේෂ උපකරණයක් තමයි ප්‍රකාශ තන්තු. මම ඒක පොඩ්ඩක් කියලා දෙන්නම්. ප්‍රකාශ තන්තු. ප්‍රකාශ තන්තු හදන්නේ පාරදෘශ්‍ය වීදුරු හෝ ප්ලාස්ටික් වලින්. එක්ක විනිවිද පේන වීදුරු, එහෙම නැත්නම් විනිවිද පේන ප්ලාස්ටික්, එහෙම නැත්නම් විනිවිද පේන පර්ස්පෙක්ස්. ඉතා කලාතුරකින් විනිවිද පේන පොලිතීන් වලුත් හදනවා මේක. හරිද? මෙන්න මේ වගේ කෙඳි. මේක ඇත්තටම හීනි කෙඳි. නමුත් දැන් කෙන්දක් තරමට මම මේ බෝඩ් එකේ යන්ද ඔබ වහන්සේලාට මේක තේරෙන්නේ නැහැ නිසා මට ඝනකමට අඳින්න. හරි? මම ටික ලොකු කරලා අඳින්නේ මේ ප්‍රකාශ තන්තුව. ඔන්න මෙච්චර මහත නෑ මේක. හරිද? කෙන්දක් මේක ඇත්තටම. පොඩි කෙන්දක්. කෙන්ද ලොකු කරලා කෙන්ද කන්ද කරලා වගේ අඳිනවා වගේ කියලා හිතන්නකෝ. ඒ වගේ නිකන් ලොකු කරලා අඳින්නේ මම මේක. දැන් මේක හදලා තියෙන්නේ මොනවෙන්ද? වීදුරු වලින්, එක්ක පාරදෘශ්‍ය ප්ලාස්ටික් වලින්, පර්ස්පෙක්ස් වලින්, එහෙම නැත්නම් පොලිතීන් වලින්. ඇතුළ හිස් නෑ. ඇතුළත් පුරවලා තියෙන්නේ. දැන් වීදුරු වලින් ඇතුළත් මේක සම්පූර්ණ ඇතුළත් වීදුරු. පර්ස්පෙක්ස් වලින් ඇතුළත් තනිකර ඇතුළත් පර්ස්පෙක්ස්. පොලිතීන් වලින් ඇතුළත් තනිකර ඇතුළත් මේ පොලිතීන් වලින් පිරලා තියෙන්නේ. පිරිච්ච එක. දැන් මේකේ විශේෂ ලක්ෂණය තමයි ඔය පර්ස්පෙක්ස් වීදුරු ඝනකම් පොලිතීන් ආවරණ පොලිතීන් මේවා අවදි කෝණේ හරි අඩුයි.
ඒ නිසා දැන් මේක ඇතුළට ආලෝක කිරණයක් එල්ල කෙරුවොත් මෙන්න ආලෝක කිරණයක් මම එල්ල කරන්න හදනවා. මේ එක් කෙලවරකින් ආලෝක කිරණයක් එල්ල කෙරුවා කියලා හිතන්නකෝ මෙහෙම. මොන ආලෝක කිරණයක් එල්ල කෙරුවා. ලම්බකව එල්ල කරේ. පෘෂ්ඨයට ලම්බකව එල්ල කළාම වර්ධනය වෙන්නේ ඕම යනවා. දැන් මේක යන්න හදන්නේ කොහෙද? දැන් මේක ඇතුලේ අපිට මේ වීදුරු කියලා. නැත්නම් මේක පොලිතීන් කියලා හිතන්නකෝ. ඇතුළ පොලිතීන් වටේ වාතය. පොලිතීන් වලට වඩා වාතය විරලයි. ඒතර ඇතුළ ගහනයි පිටත විරලයි හිතෙන් මවා ගන්න. ඇතුළ ගහනයි පිටත විරලයි. දැන් මේ ආලෝක කිරණය යන්න හදන්නේ කොයින්ද කොහෙද? ගහන එකේ ඉඳන් විරලයකට. යනකොට සාමාන්‍යයෙන් වෙන්නේ මොකද්ද? ගහන එකේ ඉඳන් විරලයකට යනවා අභිලම්බයෙන් ඉවතට වර්ධනය වෙන්න ඕනේ. අභිලම්බයක් අඳිමු අපි. අභිලම්බයක් අඳිමු මෙතනට. ඔන්න අභිලම්බයක් ඇඳ පෘෂ්ඨයට නේ අඳින්නේ. දැන් ගහන එකේ ඉඳන් විරලයකට යනවා අභිලම්බයෙන් ඉවතට වර්ධනය වෙනවා. හැබැයි දැන් පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ඉගෙන ගත්තට පස්සේ ඔබ වහන්සේලා ක්‍රම දෙකක් කල්පනා කරන්න ඕනේ. සාමාන්‍ය වර්තනය නම් ගහන එකේ ඉඳන් විරලයකට අභිලම්බයෙන් ඉවතට වර්ධනය වෙනවා. හැබැයි වැරදිලාවත් පතන කෝණේ අවදි කෝණයට වඩා වැඩි වුණොත් විරලයකට යන්නේ නැහැ මුල් ගානතර මාධ්‍යම වෙනවා. හැබැයි මෙතන පතන කෝණය මෙතන පතන කෝණය මෙතන පතන කෝණය ඇත්තටම අවදි කෝණයට වඩා වැඩි. ඇයි වැඩි වෙන්නේ? මේක හදලා තියෙන්නේ වර්තනාංකේ නැත්නම් අවදි කෝණේ අඩු ද්‍රව්‍යකින්. වීදුරු, ඝනකම් ප්ලාස්ටික්, පොලිතීන්, පර්ස්පෙක්ස් වගේ එකකින්. වර්තනාංකේ අඩු නිසා මේ වදින හැම පතන කෝණයක්ම අවදි කෝණයට වඩා වැඩි. මේ වදින හැම පතන කෝණයක්ම අවදි කෝණයට වඩා වැඩි. අවදි කෝණයට වඩා වැඩි නම් විරල මාධ්‍යයට යන්නේ නැහැ නේ. මුල් ගානතර මාධ්‍යයට වෙනවා. පරාවර්තනවා මුල් ගානතර මාධ්‍යයට. දැන් ආය යන්න හදනවා මෙතනින් ආය මේකින් නම් විරලයකට. හරිද? එතකොට බලන්න මේ. එතකොට බලන්න මේ. මෙතනට අභිලම්බයක් අඳි. ඔන්න. දැන් පතන කෝණය ගන්න. දැන් පතන කෝණය ගන්න. මෙතන පතන කෝණය අභිලම්බයයි පතන කියන අතර සෑදෙන කෝණය. මේකත් අවදි කෝණයට වඩා වැඩි. මොකද මේක හදලා තියෙන අවදි කෝණය අඩු ද්‍රව්‍යකින්. දැන් මේකත් අවදි කෝණයට වඩා වැඩි. එතකොටත් විරලයකට එන්නේ මුල් ගානතර මාත්‍රාව පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. එහෙනම් මෙතනත් වෙන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. නැවත මේකට යන. ඒතර මෙතනත් අභිලම්බය ඇඳා අවදි කෝණය ගත්තා. ඒකත් පතන කෝණයට වඩා වැඩි. එහෙනම් මෙතනත් යන්න බෑ එළියට. අනේ ඉතින් මේක දිගටම මේ විදිහට මෙතන වදිනවා. එතනින් ඇවිල්ලා මෙතන වදිනවා. කොහේ වෙලාවෙ හරි කමන්නේ මේ දණ්ඩ මේ තන්තුව කෙලවරක් වෙන තැනකදී තමයි මේක එළියට එන්නේ. ඒ කියන්නේ මේ තන්තුවේ එක කෙලවරකින් ඇතුළු කරන ආලෝක කිරණය මේ මැද පෘෂ්ඨ වලින් එන්නේ නැතුව මේ පැති පෘෂ්ඨ වලින් එන්නේ නැතුව තන්තුවේ අනෙක් කෙලවරින් තමයි එළියට එන්නේ. එතකොට ඔබ වහන්සේලා හිතන්නේ මේ තන්තුව කිලෝමීටරයක් දිගයි කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ කෙලවරින් ඇතුළු කරන ආලෝකයේ තන්තුවේ අනෙක් කෙලවරින් එන්නේ. කිලෝමීටර් 10ක් දිගයි කියලා හිතන තන්තුව මේ කෙලවරින් ඇතුළු කරන ආලෝක කිරණය අනිත් පැත්තේ කෙලවරින් එන්නේ. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ කිසිදු හානියක් නොවි යනවා. ආලෝක කිරණේ හානි වෙන්නේ නැහැ. පූර්ණ හානි වෙනවා කියන්නේ මෙහෙන් කොහෙන් හරි එළියට එන්න බෑ. හානි වෙන්න බෑනේ. මොකද මේවයි අවදි කෝණ වලට වඩා පතන කෝණ වැඩි හැම එකේම. ඒ නිසා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා අනිත් පැත්තේ කෙලවරින් එළියට එන්නේ. කිලෝමීටර් 100ක් දිගට මේ තන්තුව තිබ්බත් මේ කෙලවරින් ඇතුළු කරපු ආලෝකය මේ පැත්තේ කෙලවරින් එළියට එන්නේ. අන්න ඒ නිසා ප්‍රකාශ තන්තුවක් දිගේ ඕනෑම දුරකට ඕනෑම හැඩයකට ආලෝකය යවන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි දන්නවනේ ආලෝකයේ සරල රේඛයයි වක්‍ර කරලා යවන්න බෑ අපිට ආලෝකයක. හරවලා යවන්න බෑනේ. හැබැයි මේක දිගේ යවන්න පුළුවන්. උදාහරණයකට ඔබ ප්‍රකාශ තන්තුවක් ඔබ වහන්සේලා මෙහෙම ගත්තොත් ළමයි මෙහෙම ගත්තොත් මම ප්‍රකාශ තන්තුවක් හදනවා මෙහෙම. ඔන්න. දැන් සාමාන්‍යයෙන් අපිට කවදාවත් මේ පාරේ ආලෝකය යවන්න බෑනේ. මේක යවන්න පුළුවන්. මොකද කරන්නේ? ආලෝක කිරණේ මේක එක කෙලවරකට එල්ල කරනවා. මේ අතනින් දානවා. මේ වදී පූර්ණ මේකේ වදී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ මේකේ වදී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ මේකේ වදී වැඩි යන කවදාවත් පැති පෘෂ්ඨ වලින් එළියට එන්නේ නැහැ මේක. මෙහෙම මෙතනින් එළියට එනවා. කවදාවත් අපිට නිකන් මේක නැති වුණා නම් ආලෝකය මෙහෙම හරවලා යවන්න පුළුවන්ද? බෑ. හැබැයි ප්‍රකාශ තන්තුව දිගේ යවන්න පුළුවන්. අන්න ඒක නිසා ඕන හැඩයකට
ඕන දුරකට ප්‍රකාශ තන්තු දිගේ ආලෝකය සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. ඒක නිසා මේක පාවිච්චි කරලා තියෙනවා වෛද්‍ය විද්‍යාවේ තියෙනවා එන්ඩෝස්කෝප් කියලා උපකරණයක්. එන්ඩෝස්කෝප් උපකරණය කියන්නේ මේ ආහාර මාර්ගයේ තුවාල ඇති වුණාම ગેස්ට්‍රයිටිස් එහෙම ඇති වෙලා ආමාශයේ සහ ආහාර මාර්ගයේ මුල් කොටස් වල තුවාල ඇති වුණාම දැන් මේ තුවාල තියනවාද කියලා බලන අතීතයේ ක්‍රමයක් තිබුණේ රෝගියාගේ ආමාශය කියන්නේ ඔපරේෂන් කරලා ආමාශය විවෘත කළා තමයි බඩේ තුවාල තියනවාද නැද්ද කියලාත් බලා ගන්න ඕනේ. පැරදිලවත් තුවාල තිබුණ නැත්නම් ඔපරේෂන් කරද්ද කපද්දි වෙනම තුවාලයක් සිද්ධ වෙනවා. ඒ ඉතින් ඔපරේෂන් කරන මේක කපන්න බෑ. හැබැයි අද එහෙම වුණේ නැහැ. අද මොකද කරලා තියෙන්නේ මේ ප්‍රකාශ තන්තු පාවිච්චි කරලා මම කිව්වා මේක මෙච්චර මහත නෑ තන්තු හීනි මේ වගේ තන්තු ගොඩක් එකට එකතු කරලා මේ වගේ ප්‍රකාශ තන්තු ගොඩක් එකට එකතු කරලා හරි ගස්සලා තියෙනවා ප්‍රකාශ නල මේ වගේ ප්‍රකාශ තන්තු මිටි මේ වගේ ප්‍රකාශ තන්තු මිටි එකට සම්බන්ධ කරලා ප්‍රකාශ නල හදලා තියෙනවා මේ. ඒ එක ප්‍රකාශ නලයක මේ වගේ ප්‍රකාශ තන්තු ගොඩක් තියෙනවා. මොකද මේ පොඩිනේ තන්තුව මම මේ ලොකු කරලා නෑන්දේ. මේවා ඔක්කොම ගොඩක් එකතු කරලා ප්‍රකාශ නලයක් හදනවා. ඒතර නලය ඇතුලේ මේ වගේ තන්තු ගොඩක් තියෙනවා. මෙහෙම. හරි ප්‍රකාශ නලයක්. ඔප්ටිකල් ටියුබ් එකක්. තන්තුව කියන්නේ ඔප්ටිකල් ෆයිබර්. හරි ඔප්ටිකල් ෆයිබර් මේක ඔප්ටිකල් ටියුබ් එකක් හදනවා මේ. දැන් මොකද වෙන්නේ? මේම ටියුබ් එකක් හැදුවට පස්සේ අපි කරන්නේ මේමයි. මේ වගේ නලයක් හදලා මේකේ කෙළවරට කැමරාවක් හයි කරනවා. මේ නලය කිව්වට මේක මේ මහා ලොකු නලයක් නෙවෙයි. මේ වගේ හීනි කෙඳි ගොඩක් එකතු කරලා සාමාන්‍යයෙන් අපේ මේ ඇඟිල්ලකට මහපට ඇඟිල්ලකට ටිකක් ලොකු මහත නලයක්. ඒක ඇතුලේ ප්‍රකාශ තන්තු ගොඩක් තියෙනවා. ඒ තන්තු ගොඩ එකතු වෙලා හදපු එක තමයි ප්‍රකාශ නලය. මේකේ කෙළවර කැමරාවක් හයි කරලා මේක ආහාර මාර්ගය හරහා දානවා ආමාශයට. දානවා. ඉතින් කැමරාව ඔය තන්තු එල්ලලා දාන්න ඕනේ නෑනේ. නිකන් කැමරාව දාලත් බලන්න පුළුවන් නේ කියලා කියයි. නිකන් කැමරාව දැම්මට වැඩක් නෑනේ. කැමරාවට පේන්න එළියේ පැයි. ආහාර මාර්ගය ඇතුළේ ලයිට් දාලා නෑනේ. එළිය නෑනේ. කට්ට කළුවරයිනේ මේක ඇතුළේ. ආහාර මාර්ගය ඇතුළේ. ඒක එළිය කරගන්න එපැයි. එළිය කරන්න පිටින් ලයිට් ගැහුවට වැඩකුත් නෑනේ. බඩ ඇතුළට එළිය වදින්නේ නෑනේ. ඒක නිසා තමයි මේකේ කෙලවර කැමරාව වහයි කරලා යවන්නේ. යවලා මේකේ එතකොට එක කෙලවරක් ආමාශය ඇතුලේ අනෙක් කෙලවර එළියේ. එක කෙලවරක් ආමාශය ඇතුලේ බටේ යවන උගුර හරහා ආහාර මාර්ගය හරහා ආමාශයට යවනවා. එතකොට එක කෙලවරක් ආමාශය ඇතුලේ අනෙක් කෙලවර ප්‍රකාශනලේ එළියේ. අර එළියේ තියෙන කෙලවරෙන් ලයිට් එක දානවා. දැම්මම ඒකේ තියෙන ප්‍රකාශ තන්තු දිගේ ආලෝකය ගමන් කරලා අනෙක් කෙලවර තියෙන ආමාශය ඇතුලේ එතනින් එළියට ඇවිල්ලා ආමාශය ආලෝකමත් කරනවා. ආහාර මාර්ගයේ කොටස ආලෝකමත් කරනවා. එතකොට කැමරාවෙන් අපිට පරිගණක තිරයක ආමාශය අභ්‍යන්තර දර්ශන බලා ගන්න පුළුවන්. අන්න වෛද්‍යවරයාට රෝගියාගේ ආමාශය තුවාල නොකර පරිගණක තිරයකින් ආමාශය තුවාල තියනවාද ආමාශය අභ්‍යන්තර විවේ මොකක්ද කියලා බලන්න පුළුවන්. මේකට කියන්නේ එන්ඩෝස්කෝපි කරනවායි කියලා. එන්ඩෝස්කෝපි තාක්ෂණයේදී එන්ඩෝස්කෝප් කියන උපකරණය හරි ගස්සලා තියෙන්නේ මෙන්න මේ වගේ ප්‍රකාශ තන්තු රාශියක් එකතු කිරීමෙන් අද ප්‍රකාශ නාලයකින්. ඉතින් ඒ වෛද්‍ය විද්‍යාවේදී මේක පාවිච්චිය. බාහිර මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තන සංසිද්ධිය පාවිච්චි කරලා හදාගත්තු ප්‍රකාශ තන්තු සහ තන්තු මිටියක් ඇටියට සකස් කරලා හදාගත්තු ප්‍රකාශ නාල. මේක අද නූතන sannivedana තාක්ෂණයත් පාවිච්චි කරනවා. කොහොමද? දැන් ඇලෙක්සැන්ඩර් ග්‍රෑම් බෙල් මහත්තයා හොයාගත්තු දුරකථනයේදී ඔහු කරේ මොකක්ද? අපි දුරකථනයෙන් කතා කරනකොට අපි කතා කරන ශබ්දය මයික්‍රොෆෝනයෙන් ධ්වනිය බවට අපි කතා කරන ධ්වනිය මයික්‍රොෆෝනයෙන් විද්‍යුතය බවට පත් කරනවා. විද්‍යුතය බවට පත් කරාම කම්බි දිගේ විදුලි ධාරාවක් ලෙස තමයි අර එහා පැත්තේ ඉන්න එක්කෙනාට මේ අනිත් පැත්තේ කන තියාගෙන අහගෙන ඉන්න එක්කෙනාට මේ පණිවිඩය යන්නේ විදුලි ධාරාවක් ලෙස. විදුලි ධාරාවක් ලෙසයි යන්නේ. හැබැයි ඔබ වහන්සේලාට මම්ම විද්‍යුතේ පාඩමේදී ඉගෙනුවා. කම්බිවල දිග වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවායි කියලා. කම්බිවල දිග වැඩි වෙන විට ප්‍රතිරෝධය වැඩි වෙනවා. දිග වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා නම් දැන් හිතන්නකො මෙහි ඉඳන් කෝල් එකක් ගන්නවා යාපනයේට. කොළඹ ඉඳන් කෝල් එකක් ගන්නවා යාපනයේට. එතකොට දැන් කොළඹ ඉඳන් වයර් ඇදලා තියෙන්න ඕනේ යාපනයේට. දැන් කොළඹයි යාපනය අතර ටිකක් දුර වැඩි. ඒතර වයර් එක ඇද්දම වයර් එකේ කම්බිය දිග වැඩි. ඒතර කොළඹ ඉන්න එක්කෙනා මෙතනින් කතා කරනකොට එයාගේ ශබ්දේ මයික්‍රොෆෝනයෙන් ධ්වනිය බවට මේ විද්‍යුතේ බවට පත් කරලා ධ්වනිය විද්‍යුතේ බවට පත් කරනවා. ඒ විදුලි ධාරාව
අර දිග කම්බිය දිගේ යනකොට කම්බියේ ප්‍රතිරෝධය වැඩි නිසා ශක්තිය හානි වෙනවා. ශක්තිය හානි වෙලා යාපනයේ ඉන්න එක්කෙනාගේ දුරකථනයට යනකොට විදුලි ධාරාව සෑහෙන්න හානි වෙලා ඒ නිසා ඒක නැවත එතන ශබ්දේ බවට පත් කරාට කේන්ද්‍රීලි හඬක් විතරයි එන්නේ. මේ හයියෙන් කතා කරනවා අර ඒ කේන්ද්‍රීලි හඬක් විතරයි. අර යනවා අනේ ඇහෙන්නේ නැහනේ. එයා කියන එක අපිට ඇහෙන්නෙත් නැහැ. අපි කියන එක එයාට ඇහෙන්නෙත් නැහැ. දුර වැඩි වෙන්න ඒ විදුලිය ලෙස සම්ප්‍රේෂණය කරනකොට කම්බි වල දිග වෙන්න නිසා ප්‍රතිරෝධය වෙන්න නිසා ධාරාව හානි වෙලා හඬ අපැහැදිලි වෙනවා. දැන් මේකට අතීතයේ විසඳුමක් තිබුණ නැහැ ඉතින්. ඉතින් සෑහෙන try කරා මේකට මහත කම්බි දාලා යවන්න. නමුත් හරි ප්‍රශ්න. right? කොච්චර කරත් දිග වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවානේ. ඒතර අපි කතා කරන ශබ්දයේ විද්‍යුතේ බවට පත් කරාම විදුලි ධාරාව අර දිග කම්බිය දිගේ යනකොට හානි වෙනවා. ඒ නිසා අරයට යනකොට ශබ්දයක් ඉතුරු වෙන්නේ නැහැ. ශක්තියක් ඉතුරු වෙන්නේ නැහැ නැවත ශබ්දේ බවට හරවන්න. හරි කේන්ද්‍රලි හඬක් ඇටියට යන්තම් තමයි ශබ්දේ එන්නේ. ඒකට විසඳුම අද වර්තමානයේ හන් තිනවා. අද වර්තමානයේ පණිවිඩ සම්ප්‍රේෂණය කරන්නේ වයර් දිගේ නෙමෙයි මෙන්න මේ වගේ. ප්‍රකාශ තන්තු රාශියක් එකතු කිරීම අද ප්‍රකාශනල ෆයිබර් ඔප්ටික් තාක්ෂණය කියලා දැන් ඔය අපි දැකලා තියෙනවා රූපවාහිනී නේ ඇඩ්වර්ටයිස්මන්ට් දානවා. ෆයිබර් ඔප්ටික් තාක්ෂණයෙන් බලගන්නු අධිවේගී අන්තර්ජාල පහසුකම්. අධිවේගී දුරකථන ජාල. ඒකට හේතුව තමයි ෆයිබර් ඔප්ටික් කියන්නේ ඔප්ටිකල් ෆයිබර්ස් කියන්නේ ප්‍රකාශ තන්තු ප්‍රකාශ කෙඳි. මොකද්ද කරන්නේ? කතා කරන ශබ්දේ ඉස්සලා විද්‍යුතේ බවට හරවනවා. එතනම තියෙනවා විදුලි ආලෝකයේ බවට හරවන්න උපකරණ. විදුලි ආලෝකයේ බවට හරවනවා. ආලෝකයේ බවට හරවලා මේ දිගේ ප්‍රකාශ තන්තු දිගේ යවනවා. ප්‍රකාශ තන්තු දිගේ යනකොට කිලෝමීටර් 100ක් දුරට යවුවත් මේකේ මග දිහානි වෙන්නේ. කෙලවරින් එන්නේ. ඒතර මේ පැත්තේ එක්කෙනා කතා කරනකොට කතා කරන ශබ්දේ විදුලිය බවට ඇරෙවෙනවා. විදුලි ආලෝකයේ බවට ඇරවිලා ප්‍රකාශ තන්තු දිගේ තමයි පණිවිඩය යන්නේ. පොඩ්ඩක්වත් හානි වෙන්නේ නැහැ පණිවිඩය. ආලෝකයේ දිගේ ආලෝකයේ ලෙස යන්නේ. එහා පැත්තේ කෙලවරින් එනවා. ඒ කෙලවරේ උපකරණ හරි ගස්සලා තිනවා. ඒ ආපු ආලෝකයේ නැවත විදුලිය බවට හරවලා විදුලිය ශබ්දේ බවට හරවලා එහා පැත්තේ ඉන්න කෙනා කනේ තියාගත්තම මෙතන ළඟ ඉන්නවා වගේ අරයා කතා කරන ශබ්දය එනවා. පොඩ්ඩක්වත් ශක්තිය හානි නොකර ඉතා පැහැදිලිව පණිවිඩය සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. අන්තර්ජාල සම්ප්‍රේෂණ කටයුතු වලදී දුරකථන සම්ප්‍රේෂණ කටයුතු වර්තමානයේදී මේ ප්‍රකාශ තන්තු පාවිච්චි කරන එක තමයි ෆයිබර් ඔප්ටික් තාක්ෂණය කියලා කියන්නේ. ප්‍රකාශ කෙඳි ඔස්සේ ආලෝක තරංග ලෙසයි මේ පණිවිඩ වර්තමානයේ යවන්නේ. එතකොට අර ග්‍රෑම් බෙල් මහත්තයාට ඇති වෙච්ච ප්‍රශ්න මේකෙදී ඇති වෙන්නේ නැහැ. පැහැදිලිද? එහෙනම් මෙතනදී ප්‍රකාශ තන්තු අපි මේකට පාවිච්චි කරනවා. මේ වගේ කාර්යයන් රාශියක් තමයි ප්‍රකාශ තන්තු පාවිච්චි කරනවා. ඒ ප්‍රකාශ තන්තු වල સિદ્ધාන්තය තමයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ ආලෝකය අරගෙන යන්නේ. ඒක හදලා තියෙන්නේ අවදි කෝණය අඩු ද්‍රව්‍ය වලින්. ඒ නිසා ඇතුළට යවුවට පස්සේ හැම පතන කෝණයක්ම අවදි කෝණයට වඩා වැඩි. ඒ නිසා එළියට එන්නේ නැහැ. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය යනවා. අන්තිම කෙලවරින් තමයි එළියට එන්නේ. පැහැදිලි? සමහරක් විසිතුරු භාණ්ඩ හදන්න ලස්සන සෙල්ලම් බඩු හදන්නත් මේ ප්‍රකාශ තන්තු පාවිච්චි කරලා තිනවා. එළිය දැම්මම කෙඳි ගොඩාක් තියෙනවා. ඒ කෙඳි වල කෙලවරින් නිකන් ලයිට් දැම්මා වගේ එනවා. ලයිට් දාලා නෙවෙයි අතන තියෙන්නේ. අර යටින් එවන ආලෝකය අර කෙඳ කෙලවරින් එළියට අපිට එළියට එනකොට අපිට නිකන් කෙඳ කෙලවර පොඩි ලයිට් දාලා වගේ තමයි පේන්නේ. ප්‍රකාශ තන්තු වල භාවිත. ඒතකොට මේක වර්තමානයේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය අපි පාවිච්චි කරන විශේෂ අවස්ථාවක්. ප්‍රකාශ තන්තු. එහෙනම් මේ තියෙන එකයි පැහැදිලි. ප්‍රකාශ තන්තු සාදා ඇති ඉතා තුනී වීදුරුවෝ පාරදෘශ්‍ය කෙඳි වලිනි. ප්‍රකාශ තන්තු තුලට ඇතුළු වන ආලෝකය ඒ තුල පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට භාජනය වෙමින් අනෙක් කෙළවරින් පිට වේ. මෙහිදී ආලෝකයේ ඇතුළු වූ පරිදිම දීප්තියෙන් යුක්තව අනෙක් කෙළවරින් පිටතට පැමිණීම සිදු වේ. තියෙන එක තමයි. කෙළවරින් ඇතුළු කරාම ඇතුළු වූ පරිදිම දීප්තියෙන් අනෙක් කෙළවරින් පිටතට එනවා. ප්‍රකාශ තන්තු අතුලින් ආලෝකය ගමන් කරන ආකාරය මම මේ අඳපු එක. ප්‍රකාශ තන්තු ශරීරයේ අභ්‍යන්තර අවයව පරීක්ෂා කිරීම සඳහා භාවිතා කරන එන්ඩෝස්කෝප් නම් උපකරණය යොදාගෙන ඇත. අන්තර්ජාල සම්බන්ධතා පවත්වා ගැනීම දුරකථන sannivedanaya සැරසිලි කටයුතු ආදී සඳහා ප්‍රකාශ තන්තු බහුලව භාවිතා කෙරේ. ඒතර මේ තියෙන ඇත්තටම සැරසිලි කටයුතු සඳහා භාවිතා කරන පාරදෘශ්‍ය කෙඳි මේකම තමයි ඇත්තටම දුරකථන sannivedanaya මේ වගේ ඔප්ටිකල් මේ කැනල්ස් නැත්තම් ප්‍රකාශ නල තමයි පාවිච්චි කරන්නේ. මේ ඇතුලේ ප්‍රකාශ කෙඳි තියෙනවා. දැන් මෙතන තියෙන්නේ සැරසිලි කටයුතු සඳහා භාවිතා කරන ප්‍රකාශ කෙඳි සහිත ප්‍රකාශ නලයක්. නමුත් ඇත්තටම දුරකථන sannivedanayeදී ඇත්තටම මේ වගේ එකක් තමයි පාවිච්චි කරන්නේ. ඒක ඇතුලේ මේ වගේ ප්‍රකාශ කෙඳි ගොඩක් තියෙනවා. ඒක හරහා පණිවිඩ සම්ප්‍රේෂණය කරනවා, බහු සම්ප්‍රේෂණය කරනවා. මේක හරහා මේ කෙඳි වලින් විවිධ පණිවිඩ
අන්තර්ජාල පණිවිඩ එහෙම නැත්නම් දුරකථන පණිවිඩ සම්ප්‍රේෂණය කරනවා. සැරසිලි කටයුතු වලදී ඔබ දැකලා ඇති මේ වගේ දැන් මේකේ තියෙන සැරසිලි කටයුතු කියලා. සැරසිලි කටයුතු වලදී මේ වගේ ප්‍රකාශකෙදී ගොඩක් අපි පාවිච්චි කරනවා. ඒවා එක පැත්තකින් ආලෝකය එල්ල කරාම මේ කෙඳි වලින් ආලෝකයේ කෙඳි වල කෙලවරින් එනකොට ලස්සන අලංකාරයක් මේකට එනවා. මේ තියෙන ඇත්තටම එන්ඩෝස්කෝප් උපකරණයක්. මේ එන්ඩෝස්කෝප් උපකරණයේ මේ තියෙන ප්‍රකාශනාලය ඒකැලේ ප්‍රකාශ කෙඳි ගොඩක් තියෙනවා. ඒතර ඇත්තට මේ කෙලවරින් තමයි අපි මේක රෝගියාගේ ශරීරය ඇතුළට දාන්නේ ආහාර මාර්ගය හරහා. ඊට පස්සේ මේකෙන් ආලෝකය දුන්නාම මේ කෙලවරින් ආලෝකය ඇවිල්ලා ඒ අදාළ ප්‍රදේශය ආලෝකමත් වෙනවා. ආලෝකමත් වුණාට පස්සේ අපිට මේ ප්‍රදේශය මෙතනින් ගන්න කැමරාවක් කරා පරිගණක තිරයක් කරා ඒක බලා ගන්නට පුළුවන්. මෙතන එන්ඩෝස්කෝප් උපකරණ එකක්. මේ තියෙන සැරසිලි සඳහා පාවිච්චි කරන ප්‍රකාශ කෙඳි රාශියකින් යුක්ත ප්‍රකාශ නලයක්. පැහැදිලි? හරි. දැන් අපි යන්න හදන්නේ මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියන සංසිද්ධිය පාවිච්චි කරලා ප්‍රිස්මයක් කරා ආලෝක කිරණයක් විවිධ ප්‍රමාණ වලින් හැරවීම. මේක හුඟක් ප්‍රකාශ උපකරණ වල පාවිච්චි වෙන සංසිද්ධියක්. ඒ කියන්නේ අපිට ඕන නම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියන මේ සංසිද්ධිය පාවිච්චි කරලා ප්‍රිස්ම මගින් ආලෝක කිරණය අංශක 90කින් හරවන්න පුළුවන්. ඕනනම් අංශක 180කින් හරවන්න පුළුවන්. මම මුලින්ම කියලා දෙන්නම්. ප්‍රිස්මයක් පාවිච්චි කරලා කොහොමද ආලෝක කිරණයක් අංශක 90කින් හරවන්නේ? ඒක හරවනවා කිව්වම ඇත්තටම ගැලපෙන්නේ නැහැ වචනේ. හරවනවා තමයි. නමුත් ඒකට විද්‍යාවේදී කියන්නේ අපගමනය කරනවා. ප්‍රිස්මයක් භාවිතා කරලා ආලෝක කිරණයක් අංශක 90කින් අපගමනය කරනවා. මෙන්න බලන්න කරන විදිය. ඒකට අපි ගන්න ඕනේ 45 ප්‍රිස්මයක්. මොකද මේ 45 ප්‍රිස්මයක් කියන්නේ? ඒ කියන්නේ මෙන්න මේ වගේ ප්‍රිස්මයක්. මේ වගේ ඍජු කෝණී ත්‍රිකෝණික ප්‍රිස්මයක් මේකේ මේ කෝණය අංශක 45යි මේ කෝණයත් අංශක 45යි මෙතන ඍජු කෝණය ඔන්න ඔය වගේ ප්‍රිස්මයක වීදුරු ප්‍රිස්මයක් දෙපැත්තේ කෝණ දෙක 45යි මෙතන ඍජු කෝණය මේකට කියනවා 45 ප්‍රිස්මයක්. ඒතර පහසුයි 45 ප්‍රිස්මයක් ගත්තම මේ අපගමනය කරවන්න. මෙන්න මෙහෙමයි කරවන්නේ. ඔන්න බලන්න මම කරන විදිය. මම ගන්නවා 45 ප්‍රිස්මයක්. හරි. මෙන්න ගන්නවා 45 ප්‍රිස්මයක්. මේක ප්‍රිස්මය කියලා හිතන්න. එතකොට දැන් කෝණ ඕනේ නම් දාමු මේ කෝණය 45යි. මේ කෝණයත් අංශක 45යි. ගණිතano මේ පාද දෙක සමානයි. මේක ඍජු කෝණය. දැන් ඔබ මෙහෙමයි කරන්න ඕනේ. අංශක 90කින් කිරණය හරව ගන්න ඕනේ නම් ආලෝක කිරණය අංශක 90කින් හරව ගන්න ඕන නම් 45 ප්‍රිස්මේ කර්ණය හැර දැන් ඔබ දන්නවනේ මේක ඍජු කෝණී ත්‍රිකෝණයක් නේ. ඍජු කෝණී ත්‍රිකෝණ ඍජු කෝණ ඉස්සරහින් තියෙන පාදනේ කර්ණය. කර්ණය හැර ඉතිරි පාද දෙකෙන් එකකට ලම්බකව ආලෝක කිරණය වන්න ඕනේ. හොඳට මතක තියාගන්න ආලෝක කිරණයක් ප්‍රිස්මයක් මගින් අංශක 90කින් අපගමනය කරවන්න ඕනේ නම් කියන්නේ අංශක 90කින් හරවන්න ඕනේ නම් ඒ ආලෝක කිරණය එවන්න ඕනේ අදාළ ප්‍රිස්මයේ කර්ණය හැර ඉතිරි පාද දෙකෙන් එක පාදයකට ලම්බකව. එතකොට මේ තියෙන්නේ කර්ණය ඒක නැතුව ඉතිරි පාද දෙක මේ තියෙන්නේ ඒ පාද දෙකෙන් මෙන්න මේ පාදෙට ලම්බකව මම ආලෝක කිරණයක් එවන්නයි බලාපොරොත්තු වෙන්නේ. මගේ බලාපොරොත්තුව ලම්බකව ආලෝක කිරණයක් එවන්න මෙන්න බලන්න මම එවනවා ලම්බකව මේ. ලම්බකව එවුවා. මෙතන ලම්බයි. ඒතර ඔබ වහන්සේලා දන්නවා ලම්බක වේවන ආලෝක කිරණ වර්ධනයකට භාජනය වෙන්නේ නැහැ. දැන් මේක වීදුරු වටේ වාතය ඒක මතක තියාගන්න. වටේට තියෙන වාතය මැද තියෙන වීදුරු ගහනයි වාතය විරලයි. හරි. දැන් මේක එන්නේ ඇත්තටම වාතයේ ඉඳලා වීදුරු ඇතුළට. නමුත් ලම්බක පතන ආලෝක කිරණ වර්ධනයට ලක් වෙන්නේ නැති නිසා කිසිදු වර්ධනයකින් තොරව ඔහොම වෙනවා. කිසිදු වර්ධනයකින් තොරව කිරණේ ඔහොමම ඇවිල්ලා මෙතන වදිනවා. එතනට වැදුනා. දැන් මෙතන වැදුනට පස්සේ දැන් මේ කිරණේ යන්න හදන්නේ වීදුරු සිට වාතයට. වීදුරු ගානයි
වාතයේ විරලයි ගහන එකේ ඉඳන් විරල කෙනෙකුට සාමාන්‍යයෙන් වෙන්නේ අභිලම්භයෙන් ඉවතට වර්තන වෙනවා. හැබැයි වැරදිලාවත් පතන කෝණේ අවදි කෝණයට වඩා වැඩි වුණොත් විරල එකට යන්නේ නැහැ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. මොකද අපි දැන් ඉගෙන තියෙන්නේ. සාමාන්‍යයෙන් වෙන්නේ විරල මේ ගහන එක වීදුරු ඉඳලා විරල එකට යනකොට අභිලම්භයෙන් ඉවතට වර්තනය වෙනවා. සාමාන්‍යයෙන් වෙන්නේ ඒක. වැරදිලාවත් මෙතන පතන කෝණේ අවදි කෝණයට වඩා වැඩි වුණොත් එතන විරල එකට යන්නේ නැහැ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. මොකද්ද වෙන්නේ කියලා බලන්න ඉස්සලා මෙතනට අභිලම්භය ඇඳගෙන ඉන්නවා. දැන් අපි අභිලම්භය අඳින්න. මෙතනට. මෙහෙම අභිලම්භය අඳින්න. අභිලම්භය ඇඳා. දැන් පතන කෝණය හොයන්න ඕනේ. මොකද පතන කෝණය අවදි කෝණයට වඩා අඩු නම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තන වෙන්නේ අභිලම්භයෙන් ඉවතට විරල මාදිරිය යනවා. හැබැයි මේ පතන කෝණය අවදි කෝණයට වඩා වැඩි නම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. යන්නේ මුල් ගානතර මාදිරිය මෙන්න ඔය වීදුර ඇතුළටම එනවා. දැන් වෙන්නේ මොකද්ද කියලා බලන්න. පතන කෝණය බලන්න. දැන් පතන කෝණය ගණන් හදන්න වෙනවා එතකොට. කොහොමද පතන කෝණයට ගණන් හදන්නේ? පතන කෝණයට ගණන් හදන්න. මෙන්න මේ පතන කෝණය හොයා ගන්න ඕනේ. සරල ගණිතේ පාවිච්චි කරන්න. මේක 45යිනේ. මෙතන 90යිනේ. ගණිතේ දැන් විද්‍යාව නෙමෙයි. සරල රේඛාවක් මත බද්ධ කෝණ අංශක 180යි. 180 මේ පැත්ත 90 නම් මේ පැත්තත් අනිවාර්යෙන් 90 වෙන්න ඕනේ. මෙයා 90යි මෙයා 45 නම් මේ කෝණය හොයන්න පුළුවන් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ. ඕනම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ අයික්‍ය අංශක 180යි. 180 මෙතනට 90ක් ගියාම තව මේ දෙන්නටම ඉතුරු වෙන්නේ 90යි. 90න් මෙයා 45 නම් තව මේක 45යි. අන්න මේ කෑල්ල එනවා 45යි කියලා. මේ කෑල්ල එනවා 45යි. දැන් එයා 45 වුණාට සර් මෙයා කීයද කියලා ඕනද බලන්න. එයාත් 45 වෙන්න එපා. හැබැයි මේක ලම්බයි. මේ පෘෂ්ඨයට මේ මාධ්‍යක වෙන් කරන පෘෂ්ඨයට මේක ලම්බයි. එහෙනම් මෙතන 90යි. 90න් මේක 45 නම් මේක 45යි. අන්න මට මේකයි පතන කෝණය. පතන කෝණය හම්බුණා 45යි. දැන් බලන්න ඕනේ ඔය පතන කෝණය වීදුරු වල අවදි කෝණයට වඩා වැඩිද අඩුද? වැඩි නම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය, අඩු නම් සාමාන්‍ය වර්තනය. වීදුරු වල අවදි කෝණය අපි කලින් දැක්ක අංශක 42යි. අර වගුවේ තිබ්බ වීදුරු වල අවදි කෝණය අංශක 42යි. ඒතර වීදුරු වල අවදි කෝණය 42 නම් දැන් මෙතන පතන කෝණය 45යි. අවදි කෝණයට වඩා පතන කෝණය වැඩි. එහෙනම් විරල එකට යන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. කිරණේ මෙතනින් විරල එකට යන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. මෙන්න මෙහෙම වදිනවා. හරි. අන්න. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ පරාවර්තන නියම පිළිපදිනවා. මොකද කොහොම හරි මේක පරාවර්තනයනේ. වර්තනයේ විශේෂ අවස්ථාවක්. නමුත් පූර්ණ අභ්‍යක මතක තියාගන්න හොඳට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ පරාවර්තන නියම පිළිපදිනවා. මොනවද පරාවර්තන නියම? පතන කිරණේ පරාවර්තන කිරණේ පතන ලක්ෂ්‍යයේදී අභිලම්භය එකම තලයක පිට. ඒක තමයි පරාවර්තනයේ පළවෙනි නියමය. ඉගෙන ගත්තා පරාවර්තනයේ කොටසේදී. පතන කෝණේ පරාවර්තන කෝණයට විශාලත්වයෙන් සමානයි. මෙන්න පතන කෝණේ 45යි. මෙන්න පරාවර්තන කෝණය. අභිලම්භයයි පරාවර්තන කිරණේ අතර සෑදෙන කෝණය. පරාවර්තන කෝණය. පතන කෝණයට සමානයි. ඒතර මේක 45 නම් මේ කෝණයත් 45යි. මේ කෝණයත් 45යි. මේකත් 45යි. දැන් එයා 45 නම් මෙයත් 45යි. ඒ කොහොමද? ඇයි මේක 90යි? මේ ලම්බයිනේ මේ පෘෂ්ඨයට. ඒතර මේක 45 නම් මේක 45යි. මෙයා 45යි මෙයා 45යි නම් මෙතන 90යි. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ 180යි. 180 මෙතන 45යි 45යි 90ක් ගියාම තව 180 මෙතන 90යි. අන්න ඒ කියන්නේ දැන් කිරණිය ඇවිල්ලා වදින්නේ වාතයයි වීදුරුයි වෙන් කරන අතුරු මුහුණතර ලම්බව. ලම්බව පතන වෙන ආලෝක කිරණ වර්තනයකට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ කිරණ කිසිදු වර්තනයකින් තොරව එහෙම්මම මෙතනින් එළියට එනවා. ඒ නිසා මෙන්න ආලෝක කිරණය කිසිදු වර්තනයකින් තොරව එහෙම්මම එළියට එනවා. මෙතනින් මෙහෙම්මම එළියට එනවා. අන්න අපි කියනවා අපි ආලෝක කිරණේ මෙහෙන් යවුවේ ප්‍රිස්මේ නොතිබුණා නම් කෙලින් යනවා. ප්‍රිස්මේ තිබිච්ච නිසා දැන් යන්නේ මෙහි. කොච්චරකින් හරවලා සමස්තය අංශක 90කින් හරවලා. කොච්චරකින් හරවලා සමස්තය අංශක 90කින් හරවලා. අංශක 90කින් හරවලා. ආලෝක කිරණයක් අංශක 90කින් හරවන්න පුළුවන් 45 ප්‍රිස්මයක් පාවිච්චි කරලා. හැබැයි එල්ල කරන්න ඕනේ 45 ප්‍රිස්මේ කර්ණේ නොවන ඉතිරි පාද දෙකෙන් එක පාදයකට ලම්බකව එල්ල කෙරුවොත් මේ විදිහට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය මෙතන වෙලා 90කින් හැරවිලා යනවා. ආලෝක කිරණයක් අංශක 90කින් අපගමනය කෙරේ. පැහැදිලි? හරි. එහෙනම් ඒක තමයි මේ තියෙන්නේ බලන්න.
රූපේ දැක්වෙන ආකාරයේ ඍජු කෝණී වීදුරු ප්‍රිස්මයකට අභිලම්බයේ ඔස්සේ පතනය වන ආලෝක කිරණ ඊළඟ මූණට අංශක 45ක මෙතන 45 වෙන්න ඕනි. අංශක 45ක පතන කෝණයක් සහිතව 450 45 වෙන්න ඕනි. අංශක 45ක පතන කෝණයක් සහිතව පතනය වේ. මේ නිසා එය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ භාජනය වී අනෙක් මූණට ලම්බකව ගමන් කරයි. මෙතනින් 45න් පදනය වෙනවා. ඊට පස්සේ 45 කියන්නේ අවදි කෝණයට වඩා වැඩි වීදුරු අවදි කෝණය 42යි. ඒ නිසා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනලා මෙතනින් ගිහලා මෙතන ලම්බක වෙන නිසා එතනදි වර්තනයක් වෙන්නේ නැහැ. එමම එළියට එනවා. අනෙක් මූණට ලම්බකව ගමන් කරයි. මෙහිදී ආලෝක කිරණයේ අංශක 90කින් අපගමනය වේ. සමස්ත 90යි. මේක ප්‍රිස්මේ නොතිබුණා නම් කෙලින් යනවා. ප්‍රිස්මේ තියෙන නිසා මෙහි යන්නේ. 90කින් හරවලා දෙනවා. අංශක 90කින් අපගමනය කරන්න හැටි. දැන් මේ ප්‍රිස්මේම පාවිච්චි කරලා ඕනේ නම් ඔය කිරණය අංශක 180කින් හරවන්නත් පුළුවන්. මේ 90 වෙන්නේ හැරෙව්වේ 180කින් හරවන්න පුළුවන්. ඒ කොහොමද මේ තියෙන්නේ ඒක. මේ තියෙන්නේ. එතකොට කරන්න ඕනේ මෙහෙමයි. ඔන්න බලන්න එතකොට කරන්න ඕනේ විදිය. එතකොට කරන්න ඕනේ මෙහෙමයි. ආලෝක කිරණයක් අංශක 180කින් හරවන්නම් ඒත් 45 45 ප්‍රිස්මයක් අරගන්න ඕනේ. මෙන්න ගන්නවා මේ 45 45 ප්‍රිස්මයක්. ඔන්න බලාගන්න. මේක 45 45 ප්‍රිස්මයක්. මෙතන 90යි කෝණය. මේ කෝණය 45යි. අංශක. මේ කෝණයත් අංශක 45යි. හැබැයි දැන් ආලෝක කිරණය එල්ල කරන්න ඕනේ. දැන් 90ෙන් හරවනකොට ආලෝක කිරණය එල්ල කරේ කර්ණේ නොවන ඉතිරි මුහුණක් දෙකෙන් එකට ලම්බකව. දැන් අංශක 180ෙන් හරවන්න ඕන නම් ආලෝක කිරණය එල්ල කරන්න ඕනේ කර්ණයට ලම්බකව. මේ කර්ණයට ලම්බකව එල්ල කරන්න ඕනේ. මෙන්න මම ආලෝක කිරණයක් කියවනවා මේ කර්ණයට ලම්බකව. ඔන්න ලම්බක වෙව්වා. එතන ලම්බයි. එතන ලම්බයි. 90යි කියලා හිතන්නකෝ එතන. එතන අපි දන්නවා පෘෂ්ඨ මේ වීදුරු වටේ වාතය වීදුරු ගානයි වාතයේ විරලයි. හැබැයි පෘෂ්ඨයට ලම්බකව පතන ආලෝක කියන වර්තනයට ලක් වෙන්නේ නැහනේ. කිසිදු වර්තනයකින් තොරව එම මාර්ගයෙන් එනවා. එම මාර්ගයෙන් එනවායි කියලා මෙතනට ඇවිල්ලා වදිනවා. දැන් මෙතනට ඇවිල්ලා වැදුනට පස්සේ දැන් මෙතන වදිනකොට දැන් යන්න හදන්නේ වීදුරු ඉඳන් වාතයට. ගහන එකේ ඉඳන් විරලයකට. ඒතර ඔබ දන්නවා ගහන එකේ ඉඳන් විරලයකට යනකොට සාමාන්‍ය වර්තනීය වුණොත් අභිලම්බෙන් ඉවතර වර්තනයලා විරල මාදිරිය යනවා. පතන කෝණේ අවදි කෝණයට වඩා වැඩි වුණොත් යන්නේ නැහැ විරලයකට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. මොකක් වෙනවද කියලා බලන්න මෙතන ඉස්සලා අභිලම්බය අඳින්න ඕනේ. අභිලම්බය අඳින්න. මෙන්න මෙතන පතන ලක්ෂයට අභිලම්බය අඳිනවා මේ මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨයට. මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨයට අභිලම්බය ඇඳලා. හරි. දැන් මේ පතන කෝණේ හොයා ගන්න ඕනේ. මෙන්න මේ පතන කෝණේ හොයා ගන්න ඕනේ අපි. ඉස්සලා ගණිතයෙන් පාවිච්චි කරන්න පුළුවන් මේ කෝණේ හොයන්න කොහොමද? මෙතන 90 නම් මෙතනත් 90යිනේ. ප්‍රතිමුඛ කෝණනේ. ප්‍රතිමුඛ කෝණවලින් මෙතන 90 නම් මෙතනත් 90යි. මෙතන 90යි මෙතන 45යි. එහෙනම් මේ කෝණේ හොයන්න පුළුවන් මේ කෝණේ. කොහොමද? ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ 180යි. 180 මෙතනට 90ක් ගියාම තව මේ දෙන්නට මිතුරු වෙන්නේ 90යි. 90 මෙතනට 45 නම් මේක 45යි. අන්න මේ කෝණේ එනවා 45යි. එයා 45යි නම් මේක ඍජු කෝණයක් නේ. ලම්බවනේ නැන්ද මේක අභිලම්බය. සම්පූර්ණ කෝණේ ඍජු කෝණේ මේ කැල 45 නම් මේකත් 45යි. අන්න පතන කෝණේ එනවා අංශක 45යි. 45යි කියන්නේ පතන කෝණයේ වීදුරු අවදි කෝණයට වඩා වැඩි. වීදුරු අවදි කෝණයේ අංශක 42යි. මේක 45යි. අවදි කෝණයට වඩා වැඩි. ඒනම් විරල මාධ්‍යයට යන්නේ අවදි කෝණයට වඩා වැඩි නිසා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. යන්නේ නැහැ විරල මාධ්‍ය ආයේ වීදුරු ඇතුළටම එනවා. ආයේ වීදුරු ඇතුළටම කිරණ එනවා. ඔන්න අපි දන්නවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ පරාවර්තන නියම පිළිපදිනවා. පරාවර්තනය කියන්නේ පතන කෝණයයි පරාවර්තන කෝණයයි සමානයි. එහෙනම් මේක 45 නම් මේ පරාවර්තන කෝණයත් අංශක 45. මේකත් 45යි. එයා 45 නම් මෙයත් 45යිනේ. ඇයි මේ සම්පූර්ණ කෝණය 90යිනේ. මෙයා ලම්බය පෘෂ්ඨයට ලම්බයිනේ මේක 90යිනේ. ඒත් මේක 45 නම් මේකත් 45යි. මෙයා 45යි මෙයා 90 නම් ඊළඟට මෙයත් 45යි ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වලින් 45යි 90යි 135යි 180 වෙන මෙතන 45යි.
මෙතන 45යි. දැන් බලන්න ඕනේ ආය කිරණේ යන්න හදන්නේ වීදුරු සිට වාතයට. ගහන මාධ්‍යයේ සිට විරල මාධ්‍යයට. ගහණයකින් නම් විරලයකට යනකොට සාමාන්‍ය වර්තනය වුණොත් අභිලම්භයෙන් ඉවතට පතන කෝණේ අවදි කෝණයට වඩා වැඩි වුණොත් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. මොකද්ද වෙන්නේ කියලා බලන්න මෙතනට අභිලම්භය ඇඳලා ඉන්නවා. මෙන්න අපි අභිලම්භය අඳින්න හදා. මෙතනට. අභිලම්භය අඳින්නේ පෘෂ්ඨයට. ඔන්න අභිලම්භය ඇඳලා. දැන් කෝණ හොයන්න. දැන් කෝණ හොයන්න. මෙතන 45 නම් මේකත් 45යිනේ. ඇයි? මොකද මේක ලම්බයිනේ. 90 මේක 45 නම් මේකත් 45යි. 45යි කියන්නේ ඒක පතන කෝණේ අභිලම්භයයි පතන කිරණය අතර සෑදෙන කෝණේ පතන කෝණේ. මේ පතන කිරණය අභිලම්භය අතර සෑදෙනකොට පතන කෝණේ. පතන කෝණය 45යි කියන්නේ අවදි කෝණයට වඩා වැඩි වීදුරු අවදි කෝණය 42යිනේ. ඊට වඩා මේක වැඩි. ඒ කියන්නේ නැවත අවදි කෝණේ පැනලා පතන කෝණය. එහෙනම් මෙතනත් සිද්ධ වෙනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ විරල මාදිරය යන්නේ කිරණය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙමින් නැවත මුල් ගානතර මාධ්‍යයට මේනවා වීදුරු ඇතුළට මේනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. මෙහෙට යන්නේ නෑ. මෙතනට එතකොට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ පරාවර්තන නියම පිළිපදින නිසා මෙතන 45 නම් මෙතනත් 45යි පතන කෝණයයි පරාවර්තන කෝණයයි සමානයි. නිසා මේකත් 45යි. එයා 45 නම් මේක 90 නිසා මේකත් 45යි. ඒක 45යි මේක 45යි නම් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ 180 මෙතනට 45 45 90ක් ගියාම මෙතන 90යි. අන්න දැන් කිරණේ පතනය වෙන්නේ මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨයට ලම්බව පතනය වන කිරණ වර්තනයකට ලක් වෙන්නේ එම මාර්ගයේම ගමන් කරනවා. ඒක නිසා එහෙම මේ එළියට යනවා. හරි මෙතනින් එළියට යනවා. දැන් බලන්න එතකොට මොකද වෙලා තියෙන්නේ? මෙහෙන් ගියපු කිරණේ වැදුනා පූර්ණ අභ්‍යන්තර පරාවර්තන මෙතන වැදුනා පූර්ණ අභ්‍යන්තර පරාවර්තන එළියට ගියා. මෙතන එකපාරක් 90න් හැරෙව්වා මේ 90යි. මෙතනදී එකපාරක් 90න් හැරෙනවා. 90යි සමස්තය 180කින් හැරලා යනවා. ආලෝක කිරණය අංශක 180කින් අපගමනය කරලා තියෙනවා. ආලෝක කිරණය අංශක 180කින් අපගමනය කරලා අපි යවුවා. ආලෝක කිරණය අංශක 180කින් අපගමනය කෙරුවා. එහෙනම් වීදුරු ප්‍රිස්මයක් පාවිච්චි කරලා 45 45 ප්‍රිස්මයක් පාවිච්චි කරලා ආලෝක කිරණයක් 90න් හරවන්නත් පුළුවන් 180න් හරවන්නත් පුළුවන්. 180න් හරවනවා නම් කිරණ එවන්න ඕනේ ඒක 45 45 ප්‍රිස්මේ කර්ණයට ලම්බ වෙන විදිහට තමයි ආලෝක කිරණ එවන්න ඕනේ. 90න් හරවන්න ඕන නම් කර්ණය අර ඉතිරි පාත් දෙකෙන් එකට ලම්බක වෙවොත් මෙතන වැදුනා කෙලිම මෙහෙන් ගියා 90න්. එතකොට 180න් හරවන්න ඕන නම් කර්ණයට ලම්බක වෙවන්න ඕනේ. එතකොට එකපාරක් පූර්ණ අභ්‍යන්තර පරාවර්තන 90න් හැරෙනවා. ඊළඟ පාර පූර්ණ අභ්‍යන්තර පරාවර්තන තව 90කින් හැරෙනවා. ඔක්කොම 90යි 180කින් හැරිලා යනවා. පැහැදිලි කරගත්තා. තේරුණා? අවබෝධ වුණා? පැහැදිලි. right. එන ඒක තමයි ස්වාමීන් වහන්සේ මේ පෙන්නලා තියෙන්නේ. මේ පෙන්නලා තියෙන්නේ ඒක. මේ තියෙන්නේ 45 45 ප්‍රිස්මේ ඍජු කෝණ ඉස්සරහින් තියෙන පාදේ කර්ණයට ලම්බකව ආලෝක කිරණ මේක එකක්. මෙන්න මේක ඊතරයි පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ. හරි ලම්බකෝ පතනය වෙන්නේ මෙතනදී වදින එකපාරක් පූර්ණ අභ්‍යන්තර පරාවර්තන 90න් අපගමනය වෙනවා. මෙතනින් ආය පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ආය 90න් අපගමනලා මෙහෙට එනවා. 90යි ඔක්කොම හැරලා තිනවා 180. රූපයට අනුව ආලෝක කිරණේ ප්‍රිස්මේ මුහුණක් දෙකකින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ලක් වේ. මේදී ආලෝක කිරණේ අංශක 180කින් අපගමනය වේ. මෙම සංසිද්ධිය දෙනෙති බයිසිකල් වල පසුපස පහන් කැමරා ආදී උපකරණ වල යොදාගෙන ඇත. ඔව්. දෙනිතියේ මේක යොදාගෙන තියෙනවා. අපි ඒක පස්සේ දෙනිතිය ගැන කතා කරනකොට මම කියලා දෙන්නම්. දෙනිතියදී මේක යොදාගෙන තියෙනවා. ඉතින් දෙනිතියදී මේ තියෙන දැන් මෙතනදී අංශක 90න් එකපාරක් හරවලා තිනවා. ආයෙ මෙතනදී 90න් හරවලා 180න් හරවලා අරගෙන තියෙනවා. දැන් මේ වගේ තැනකදී. හරි. එතකොට මේ තියෙන රූප සටහන මේ බයිනකියුල එක දෙනිතිය කියන්නේ දුරදක්නය. දුරදක්නේදී මේ එන ආලෝක කිරණ මේ හරවලා යවලා මෙහෙම ගන්න. හරිද? ඍජු කෝණී ප්‍රිස්ම වලින් ආලෝක කිරණ අපගමනය කිරීම භාවිතයට ගන්න අවස්ථාවක් රූපේ දැක්වේ දෙනිතිවල. කැමරාවලත් මේක තියෙනවා. කැමරාවල 90න් හරවනවා 180න් ආලෝක කිරණ හරවලා අවශ්‍ය තැන් වලට යවන්න
මේ ප්‍රිස්ම පාවිච්චි කරනවා. right. ඊළඟට දේ දුන්න. දේ දුන්න ගැන කතා කෙරුවොත් ස්වාමීන් වහන්සේ දරුවනි දේ දුන්න කියන්නේ මේ ආලෝක වර්තනයේත් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ ස්වභාවික සංසිද්ධියක් දේ දුන්න. දැන් දේ දුන්නක් ඇති වෙන්නේ හැම වෙලාවෙම දේ දුන්නු පේන්නේ නැහැ. හැම වෙලාවෙම දේ දුන්නක් පේන්නේ නැහැ. දේ දුන්නක් පේනත් අවශ්‍යතා කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි දේ දුන්නක් ඇති වෙන්න නම් වැස්සකට වහාම පෙර හෝ වැස්සකට වහාම පසු හොඳින් හිරු පාය ඇති අවස්ථාවක් වෙන්න ඕනේ. එක්ක වහින්න ටිකක වෙලාවකට කලින් හොඳට අවුව පායලා තියෙනවා. දේ දුන්න පේන්න පුළුවන්. මම කියන්නේ. එහෙම නැත්නම් වැස්සට පස්සේ මේ වැහැලා ඉවර වෙච්ච ගමන්ම හොඳට අවුව පෑවුවොත් එතකොටත් දේ දුන්නක් පේන්න පුළුවන්. වැස්සකට වහාම පෙර හෝ වැස්සකට වහාම පසු හොඳින් හිරු පාය ඇති විට දේ දුන්නක් පේන්න පුළුවන්. දෙවැනි එක තමයි දේ දුන්න පේන්නේ එක එක අය කියනවා එක එක පැති වලින් පේනවායි කියලා. දේ දුන්න පේන්නේ හැම වෙලාවෙම හිරු සිටින ඒ මොහොතේ හිරු සිටින දිශාවට විරුද්ධ පැත්තේ. දැන් ඒ දේ දුන්න පේන වෙලාවේ හිරු තියෙන්නේ කොහෙද? ඊට විරුද්ධ පැත්තේ දේ දුන්න පේන්නේ. ඉරයි දේ දුන්න එක වෙලාවේ බලන්න බෑ අපිට කවදාවත්. ඒ කියන්නේ එක එල්ලේ ඉරයි දේ දුන්නයි පේන්නේ. එහෙම පේනවා නම් හීනෙන් තමයි අපිට එම් පේන්නේ. හරිද? ඉරයි දේ දුන්න එකපාර පේන්නේ නැහැ. ඒ කියන්නේ හිරු සිටින දිශාවට විරුද්ධ පැත්තේ. උදාහරණයකට නැගිනීර උදාහරණයක් අපි උදේවරුේ කියලා. උදේවරුේ දේ දුන්නක් පේනවා නම් පේන්නේ බටහිර. ඇයි ඒ? උදේවරුේ හිරු ඉන්නේ නැගිනීරනේ. ඒතර වැස්සකට වහාම කලින් නෝ වැස්සකට වහාම පස්සේ උදේවරුේ දේ දුන්නක් පේනවා නම් පේන්නේ බටහිර ආසේ. හවස් වරුවේ කියලා හිතන්නකෝ වැස්සකට වහාම පස්සේ වැස්සකට වහාම පෙර දේ දුන්න පේන්නේ. එහෙනම් පේන්නේ නැගින ආසේ මොකද හිරු ඉන්නේ අවතර බටහිර. તો නැගින ආසේ පේන්නේ. එහෙනම් දේ දුන්නක් පේන්න නම් වර්ෂාවකට වහාම පෙර හෝ වර්ෂාවකට වහාම පසු හොඳින් හිරු පායා තියෙන්න ඕනි. සෑම විටම දේ දුන්න පේන්නේ හිරු සිටින දිශාවට විරුද්ධ පැත්තේ. හිරුට පිටුපාපීට ගත්තොත් තමයි අපිට දේ දුන්න පේන වෙලාවට පේන්නේ. මේකදී මොකද වෙන්නේ? ඇත්තටම දේ දුන්නක් පෙනීම සඳහා ඒ වැස්සකට වහාම පෙරත් වායුගෝලයේ කුඩා ජල බිඳු තියෙනවා. වැස්සකට වහාම පස්සෙත් වායුගෝලයේ කුඩා ජල බිඳු තියෙනවා. ඒතර එකවර ජල බිඳු ලක්ෂ ගාණක් මෙතනදී ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ රවුමට පේන්නේ ඒකයි. ඉතින් දැන් වැහි බිඳු ලක්ෂ ගාණක්වම වෙන්නේ එකම ක්‍රියාව. මම එක වැහි බිඳුවක් අරගෙන පෙන්නන්නම්. එක වැහි බිඳුවක් අරගෙන පෙන්නන්නම් මේක වෙන විදිය. හරිද? අපි හිතමු මේක වැහි බිඳුව කියලා. අපි හිතමු මේක වැහි බිඳුව කියලා. මේ වැහි බිඳුව කියලා හිතන්නකො. මෙච්චර ලොකු වැහි බිඳුව නෑ මම මේ ලොකු කරලා අදින්නේ. සිදුවන ක්‍රියාව තේරුම් ගන්න. දැන් හිරු ඉන්නේ මේ පැත්තේ අපිට දේ දුන්න පේන්නේ මේ පැත්තේ කියලා හිතමුකෝ. එතකොට මේ පැත්තේ හිරු ඉන්නවනේ. හිරු ඉන්නේ. දැන් හිරුගේ ඉඳලා එනවා සුදු ආලෝක කිරණය. සුදු ආලෝක කිරණ කියන්නේ පාට 7 මෙතනට එනවා. හැබැයි දැන් ඔබ වහන්සේලා දන්නවා මේ ජලය වටේ තියෙන වාතය. වාතයේ විරලයි ජලය ගහනයි. මේක ජලය. ඒ කියන්නේ සාපේක්ෂව ගහනතර මාධ්‍ය මේ වටේ තියෙන වාතය. වාතයේ විරලතර මාධ්‍ය විරලතරයි. එතකොට දැන් ආලෝක කිරණය මෙතනට ඇවිල්ලා වැදුනට පස්සේ මේ මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨයට අභිලම්බය අඳින්න ඕනේ අපි. ඔන්න අපි අභිලම්බය අඳිනවා. අභිලම්බය අඳිනවා. මෙන්න. හරි. නමුත් ඔබ දන්නවා මේ ඉන්නේ සුදු ආලෝකය. සුදු ආලෝකේ පාට 7යි. 7 දෙනා මෙතනදී අපි දන්නවා දැන් මේක යන්නේ එතකොට විරල මාධ්‍යින්ලා ගහන මාධ්‍යට. විරල මාධ්‍යින්ලා ගහන මාධ්‍යට අභිලම්බයේ දෙසට වර්ධනය වෙන්න ඕනේ. හැබැයි 7 දෙනා වර්ධනය වෙන්නේ 7 විදියකට. අඩුවෙන්ම වර්ධනය වෙන්නේ රතු පාට, වැඩියෙන්ම වර්ධනය වෙන්නේ දම් පාට. ඒ අනුව රතු පාට කිරණය අඩුවෙන්ම අභිලම්බයේ දෙසට වර්ධනය වෙනවා. මේ රතු එක. දම් පාට කිරණය වැඩියෙන්ම අභිලම්බයේ දෙසට වර්ධනය වෙනවා. ඒ අතරතුර අනික් පාට ටික තියෙනවා. මේ දම් පාට කිරණය මේ රතු පාට කිරණය.
දැන් ඊළඟට මේ කිරණ අනිත් පාටද ධම්ම ඉන්ඩිගෝ නිල් කොළ කහ තැඹිලි රතු තියෙනවා. දැන් මේ පාට අත යන්න හදන්නේ ජලයේ ඉඳන් වාතයට. ජලය කියන්නේ ගහනයි වාතය කියන්නේ විරලයි. ගහනකින් ඉඳන් විරලකට අපි දන්නවා සාමාන්‍යයෙන් වෙන්නේ අභිලම්බෙන් ඉවතට වර්ධනය වෙන එක. හැබැයි පතන කෝණ අවදි කෝණ වලට වඩා වැඩි වුණොත් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. එතකොට යන්නේ නැහැ විරලයකට නැවත ගානතර මාධ්‍යම වෙනවා. ඒතර මොකද්ද කියලා බලන්න මෙතනට අභිලම්බ අඳින්න වෙනවා. අපි අඳිමු අභිලම්බ. මෙතනට එක අභිලම්බයයි මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨයට. මෙතනට එක අභිලම්බයයි. දැන් මේ පතන කෝණ බැලුවොත් මෙතන පතන කෝණේ බැලුවොත් මේ පතන කෝණේ අවදි කෝණයට වඩා වැඩි. ඊළඟට මෙතන පතන කෝණේ බැලුවොත් මේ පතන කෝණයත් අවදි කෝණයට වැඩි. මේ දෙකම වැඩි නම් මේ අතර තියෙන අනික් වර්ණ වලට අඳින පතන කෝණත් අවදි කෝණයට වඩා වැඩි. අවදි කෝණයට වඩා වැඩි නම් එළියට එන්නේ නැහැ. එළියට එන්නේ අවදි කෝණයට වඩා අඩු නම් තමයි අභිලම්බෙන් ඉවතට වර්තලා විරල මාධ්‍යෙට එන්නේ. මේ දෙකම පතන කෝණ අවදි කෝණයට වඩා වැඩි. ඒ නිසා මෙතනදී මේ ඔක්කොම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙනවා. මෙන්න පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙන විදිය. හරි. මේ රතු කිරණය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙලා පරාවර්තන නියම පිළිපදිමින් මෙතනට එනවා. දම් පාට එක්කෙනත් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙලා පරාවර්තන නියම පිළිපදිමින් එයත් එනවා මෙහෙම. ඔන්න ඔහොම එනවා. ඔතනට එනවා. එතකොට ඇත්තටම දම් යටට ඇවිල්ලා රතු උඩට එනවා මේ එන විදියට අනුව. මෙහෙම ආවට දම් එක උඩට එනවා. මොකද මෙයා මෙහෙට එන්නේ මෙයා මෙහෙට එන්නේ. දැන් මෙතනින් ආවේ දම් යටට රතු උඩටනේ. අතරතුර අනික් වර්ණ ටිකනේ. මෙතනදී දම් උඩට එනවා රතු වෙනවා. මොකද මේ ක්‍රොස් වෙනවා මේ ටික. ඒතර දම් ඉන්ඩිගෝ නිල් කොළ කහ තැඹිලි රතු. දැන් මෙතනදිත් ආය ආලෝක කිරණ යන්න හදන්නේ ජලයේ ඉඳන් වාතයට. ගහන මාධ්‍ය ඉඳන් විරල මාධ්‍යට. පතන කෝණ අවදි කෝණ වලට වඩා වැඩි නම් යන්නේ ආයේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනලා මුල් ගහනතර මාධ්‍ය ජලය ඇතුළටම යයි. හැබැයි පතන කෝණ අවදි කෝණ වලට අඩු වුණොත් අභිලම්බෙන් ඉවතට වර්තනයේ විරල මාධ්‍ය වාතයට එයි. අභිලම්බ දෙක අඳින්න ඕනේ. මෙන්න අභිලම්බ දෙක. මෙතනට එක අභිලම්බයයි මෙතනට අනික් අභිලම්බය. ඇත්තරම් බැලුවොත් මෙතන පතන කෝණය අවදි කෝණයට වඩා අඩුයි. දැන් අඩුයි. මේක හොයාගෙන තියෙනවා විද්‍යාඥයෝ මෙතන අඩුයි. අඩුයි නම් මෙයා පතන කෝණේ අවදි කෝණයට අඩු නම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තන වෙන්නේ නැහැ නේ. සාමාන්‍ය වර්තනය ගහණයක ඉඳන් විරලයකට ජලයේ ඉඳන් වාතයට යනකොට අභිලම්බෙන් ඉවතට වර්තනය වෙමින් විරල මාධ්‍යට එනවා ආලෝක කිරණය මෙහෙම එනවා. අභිලම්බෙන් ඉවතට හැබැයි වර්තනය වෙනවා. අභිලම්බෙන් මේ දින අභිලම්බෙන් ඉවතට වර්තනය වෙලා මේකට එනවා. ඔන්න ඔහොම එනවා. මේක මෙතන පතන කෝණයත් අවදි කෝණයට වඩා අඩුයි. අඩු නම් මෙයාටත් එන්න බෑ. පූර්ණ අභ්‍යන්තර පරාවර්තන බෑ. පූර්ණ අභ්‍යන්තර පරාවර්තන වර්ධි කෝණයට වැඩි වෙන්නේ බෑ පතන කෝණ. අඩු නිසා සාමාන්‍ය වර්තනය අභිලම්බෙන් ඉවතට වර්තනය වෙමින් ජලයට එනවා. එහෙනම් මෙයත් අභිලම්බෙන් ඉවතට වර්තනය වෙමින් ජලයට මේ සොරි වාතය තුලට එනවා. මෙන්න මේ. එනවා. හරි. හැබැයි අභිලම්බෙන් ඉවතට වර්තනලා. අන්න එතකොට මේ පැත්තෙන් ඉන්න අපිට ඇහැ තියාගෙන බලන අපිට මේ පැත්තෙන් ඇහැ තියාගෙන බලන අපිට දම් ඉන්ඩිගෝ නිල් කොළ කහ තැඹිලි රතු පාට හත තමයි පේන්නේ මේ ජල බිඳු වලින්. එකකින් නෙමෙයි මේ වගේ ජල බිඳු ලක්ෂ ගානකින් මේ ක්‍රියාව කරනකොට වටේටම මේ පාට හත පේන්න පටන් ගන්නවා. මේ පැත්තේ අපිට පිටුපාලා සූර්යයා ඉන්නේ. මේ වැස්සකට වහම පෙරෝ පසු වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ජල බිඳු වලින් තමයි මේ ක්‍රියාව කරන්නේ. එක් මොහොතක අපකිරණයට ලක් කරනවා අර ප්‍රිස්මේ වගේ, තව මොහොතක පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් කරනවා මෙතනදී. එහි ප්‍රතිඵල ලෙස අවසානයේ අපිට දේ දුන්න පේන්න පටන් ගන්නවා. පැහැදිලිද? එහෙනම් දේ දුන්නක් ඇති වෙන්නේ ඔන්න ඔය කිව්ව පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ අර ප්‍රිස්මේකින් සුදු ආලෝකයේ අපකිරණයේ කියන ඒ දෙකේ සංයෝජනයක් ලෙස තමයි මේක සිද්ධ වෙන්නේ. ස්වභාවිකව හට ගන්නා සංසිද්ධියක් දේ දුන්න ඇතිවීම. වැස්සකට වහම පෙර හෝ පසු හොඳින් නිරූපාය ඇති විට හිරු සිටින දිශාවට විරුද්ධ දිශාවේ තමයි මේ දේ දුන්න පේන්න පටන් ගන්න. පැහැදිලි? හොඳයි එහෙනම් අපි බලමු. right. දේ දුන්න මඳ වැස්සක් ඇති අවස්ථාවක සූර්යාලෝකයේ තිබේ නම්
බොහෝ විට දේ දුන්නක් නිරීක්ෂණය කළ හැකි වේ. වැසට වහාම පෙරව පස්සෙත් මේක පේනවා. අර බායිගුලේ කුඩා ජල බිඳු තියෙන්න ඕනේ. මඳ වැස්ස තියෙන වෙලාවට අවුව තියෙනවා නම් අවුව වැස්ස දෙකම එක වෙලාවේ තියෙනවා නම් ඒත් පේන්න පුළුවන්. දේ දුන්නක් නිරීක්ෂණය සඳහා හිරුට පිටුපා සිටිය යුතුය. ඒ නිසා උදේ කාලයේ දේ දුන්නක් දැකිය හැකි වන්නේ බටහිර දිශාවේ වන අතර සවස් කාලයේදී නැගෙනහිර දිශාවේද දේ දුන්නක් දැකිය හැකි වේ. සූර්යාලෝකයේ වැහි බිඳු තුලට ඇතුළු වීමෙන් පසු වර්තනය වීමක් සිදු වේ. එහිදී ආලෝකයේ අපකිරණයට භාජනය පාට හතර වෙන් වෙනවා. භාජනය වීමෙන් සංඝටක වර්ණ හතකට වෙන් වේ. නිරීක්ෂකයෙකුගේ ඇසට ළඟා වීමට පෙර මෙම ආලෝකයේ ජල බිඳු තුලදී ආංශික පරාවර්තනය වීමද සිදු වේ. ආංශික පරාවර්තනය කියන්නේ පූර්ව අභ්‍යන්තර පරාවර්තනය වීමක් වෙනවා. ඒක නිසා තමයි මේ වෙන්නේ. මේ තියෙන දේ දුන්නේ සැබෑ රූපයක්. ඒ තියෙන දේ දුන්නගේ ජල බිඳුවක් තුල සිදු වෙන දේ. ඔන්න එහෙනම් අපි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියන්නේ මොකක්ද කියන කාරණාව ඉගෙන ගත්තා. ඒකේ යෙදීම් ගැන කතා කෙරුවා. ඉතා වැදගත් සංකල්පයක් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ. ඒ ස්වභාවික සංසිද්ධි දේ දුන්න. ඒකේ මිනිසා යෙදීම් අපි කතා කරුවා ප්‍රකාශ තන්තු ප්‍රකාශ නල ප්‍රිස්මයක් තුලින් ආලෝකය අංශක 90කින් හැරවීම 180කින් හැරවීම මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ භාවිතා කරලා කරන දේවල්. මොකද්ද පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියන්නේ? ආලෝක කිරණයක් ගහනතර මාධ්‍යක සිට විරලතර මාධ්‍යයකට ගමන් කිරීමට උත්සාහ දැරීමේදී ගහනතර මාධ්‍ය තුල පතන කෝණය එම මාධ්‍ය අවදි කෝණයට වඩා වැඩි වීම නිසා කිරණේ විරලතර මාධ්‍යට නොගොස් නැවත මුල් ගහනතර මාධ්‍යයට පැමිණීමේ ක්‍රියාවලියට අපි කියනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. මේක ආලෝක වර්තනයේ සිදුවන විශේෂ අවස්ථාවක්. ඉතින් එහෙමනම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය හොඳින් අධ්‍යයනය කරලා පරිශීලනය කරලා ඔබ වහන්සේලා මේ දරුවෝ ටික මෙහෙණින් වහන්සේලා ඊළඟ දවසේ ඊළඟ කොටසේදී අපි මේ පාඩමේ අවසාන කොටස ප්‍රකාශ උපකරණ ගැන කතා කරලා මේ පාඩම අවසානයක් කරලා අපි බලනවා මේ පාඩම හරියට ඉගෙන ගත්තා නම් මේ පාඩමේ ප්‍රශ්න වලට අපිට කොයිතරම් සාර්ථකව උත්තර ලියන්නට පුළුවන්ද කියලා. හොඳයි මේ වැඩ ටික කරන්නට. මේ දක්වා මේ පාඩමේ කරපු කොටස් නැවත පරිශීලනය කරලා අවබෝධ කරගෙන ඊළඟ කොටසට සහභාගී වෙන්න. හොඳයි එහෙනම් ඊළඟ කොටසේ ප්‍රකාශ උපකරණත් සමග නැවත හමුවීමේ බලාපොරොත්තු ඇතිව මේ කොටසින් සමුගන්නවා. ඔබ වහන්සේලා සියලු දෙනාට තෙරුවන් සරණයි හාමුදුරුවෝ. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩීපී පිරිවෙන් අධ්‍යාපනය.